එතකොට අපි ණය කළමනාකරණය සිංහල මාධ්‍ය පාඨමාලාව තමයි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනටම අපි මේ වෙනකොට මම හිතන්නේ අපි අවස්ථා දෙකකදී අපි වැඩසටහන ආරම්භ කරලා තිබුණා. නමුත් අපිට ඒ සම්බන්ධයෙන් විභාගය තාම පවත්වාගන්නට නොහැකි තත්ත්වයක් තිබුණත් අපි තුන්වෙනි ටීම් එක එහෙම නැත්නම් හැටියට අපි අද වැඩ ආරම්භ කරොත් අපිට මාර්තු අප්‍රේල් වගේ වෙනකන් අපි මේ විදිහට සාකච්ඡා කරමු. ඊළඟට සමහර වෙලාවට අපිට ඒකේ ප්‍රතිඵල අනුව විභාගය තියාගන්නට පුළුවන් මට්ටමක් ආයතනය විසින් සකස් කළ දෙවි. එතකොට මූලික වශයෙන්ම අපි හඳුනා ගැනීමකට ලක් කරොත් මම තුෂාර අසුරමාන්න මම දැනට නේෂන් ට්‍රස්ට් බැංක් එකේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත එහෙම නැත්නම් ණය කළමනාකරණ අංශය භාරව කටයුතු කරනවා වයිස් ප්‍රෙසිඩන්ට් කෙනෙක් හැටියට. එතකොට මම දැනට TBSL ආයතනය සමග 2011 ඉඳන් සම්බන්ධව වැඩ කටයුතු කරනවා. ක්‍රෙඩිට් මැනේජ්මන්ට් සිංහල මීඩියම් ඒ වගේම ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සිං ඉංග්‍රීසි මීඩියම් එකේ තමයි මම උගන්වන්නේ. එතකොට පරණ සිලබස් එක තිබුණා අපිට බිස්නස් ලෙන්ඩින් කියලා. ඊට පස්සේ මේක දැන් කොටස් දෙකකට ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන එකට සහ ඊළඟට ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සිං කියන කොටස් දෙකකට කඩාගෙන තමයි දැන් අපි දැනට ඉගෙනීම් කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් 2014-15 විතර ඉඳන් තමයි මේ අලුත් සිලබස් එක අපි මොවුනේ. මුල කාලෙදී 2014 අන්තිම විතර වගේ ඉඳලා අපි දිගටම බැලුවොත් අපිට යම් ආකාරයක ගැටලුවක් තිබුණා පාස් රේට් එක. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙන හින්දා පාස් රේට් එකේදී අපිට යම් ප්‍රමාණයක ගැටලුවක් තිබුණා මුල කාල සීමාවේදී. හැබැයි මෑත කාල සීමාවේදී අපි දකින විදිහට ඒක 150 පන්නර. ඒ කියන්නේ 50 60 අතර කියන කොටසකට වගේ අපි ලං වෙලා තිබුණා. ඒ වගේම IBSL එකේදී අපේ පාස් රේට් එක ජෙනරල් බැංකින් පාස් රේට් එකට වඩා ඉහළ ගයක් ගත්තා. එතකොට ඒකේදී අර මම දලව අදහස් කරේ අපිට දැන් මෑත කාලීනව ලැබුණු ප්‍රශ්න පත්‍රات එක්ක බැලුවහම අපිට يعني විභාගේ පාස් වෙන්නට හැකියාව වැඩි තත්ත්වයක් තියෙනවා කියන එක මට මුලින්ම ඔයගලන්ට කියන්න ඕන. ඊළඟට අවශ්‍යතාවයක් තියෙනවා අපි දැක්ක දෙයක් තමයි මුල කාලෙදී මේ අදාළ විෂය 50% වගේ ක්‍රෙඩිට් පැත්තටයි රිස්ක් පැත්තටයි තිබුණා. ඒ කියන්නේ රිස්ක් මැනේජ්මන්ට් වගේ දේවල් 50% විතර ප්‍රශ්නත් ක්‍රෙඩිට් නැත්නම් ලෙන්ඩින් සයිඩ් එක 50% හැටියට තිබුණා. ඒතර ඒ දෙකේ එකතු වේදී 50% විතර රිස්ක් මැනේජ්මන්ට් එක පැත්තට ආපු නිසා අපිට දලව ඒ කියන්නේ හුඟක් වෙලාවට පාස් රේට් එකේදී ගැටලුවක් වුණේ අන්න ඒ නිසා. ඊළඟට මෑත කාලීනව ඒක ක්‍රෙඩිට් පැත්ත 75% විතරත් රිස්ක් එක 25% විතර වගේ තත්යකට පත් වෙච්ච නිසා අපිට යම් ප්‍රමාණයකට ඒ කියන්නේ අර පාස් රේට් එක වැඩි වෙන සම්භාවිතාවක් දැක්කා. එතකොට ඒ ට්‍රෙන්ඩ් එක ඉදිරියට යාවි කියන බොහෝ වෙලාවට මම අපේක්ෂා කරනවා. ඒ නිසා අපිට අර මම ආපහු ගියාගෙන ආවේ ඉදිරියේදී අපිට ක්‍රෙඩිට් මැනේජ්මන්ට් පැත්තට වැඩිපුර නැඹුරුතාවයක් දක්වලා අධ්‍යයන කටයුතු කරන්න පුළුවන් කියන එක. ඊළඟට තුන්වෙනුව මට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ වැඩසටහන සකස් කරලා තියෙනවා. දැන් ගත්තොත් වෙන්නේ මෙහෙම. සාමාන්‍යයෙන් කොටස් 4කට අපි මේක කඩලා තියෙනවා. section 1, section 2, section 3, section 4 කියලා. මම තව චුට්ටකින් ඒක මැප් එකක් හැටියට ඔයගොල්ලන්ට මම ඇඳලා පෙන්නන්නම්. ඒතර අපි ඒක යටතේදී අපි ඒ කොටස් 4කට බෙදාගෙන ඉගෙන ගන්න කටයුතු කරනවා. ඒතර ඒ කොටස් 4කට බෙදාගෙන ඉගෙන ගන්න කටයුතු කරනකොට මම අපේක්ෂා කරන දෙයක් තමයි දැන් අපි ගොඩක් වෙලාවට මම ප්‍රසන්ටේෂන් එකක් ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. ඒ ප්‍රසන්ටේෂන් එක අපි එදිනදා සාකච්ඡා කිරීමක් කරනවා. ඒතර ප්‍රසන්ටේෂන් එකට අමතරව අපිට වෙලාව තියෙන විදිහට නමුත් අපි normal physical class එකක කරන තරම් අපිට බැරි වෙයි. නමුත් අපි පුළුවන් තරම් ප්‍රමාණයකට අපි ටීම් එකක් හැටියට බලමු වැඩ කටයුතු කරන්න. ඒ කියන්නේ අපිට group assignment එකක් වගේ තිබ්බොත් අපිට පුළුවන් ඒ group එකකට එකතු වෙලා කරන්න. එහෙම නැත්නම් one to one assignment එකක් තිබ්බත් අපි පුළුවන් තරම් මොකද ඒ දැනුම අපි බෙදා ගන්නට බලමු online class එකක වුණත් අර physical class එකක මට්ටමට යන්න පුළුවන් ප්‍රමාණයකට අපි යන්න උත්සාහ කරමු. මොකද එතනදී මම අපේක්ෂා කරන්නේ එහෙම කරනකොට අපිට අර ඒ දැනුම ඇඟට ගන්නට තියෙන සම්භාවිතාව වැඩි වෙන නිසා.
තුන්වෙනුව දැන් මම ඒත් එක්කම ඔයගොල්ලන් රීඩින් මැටීරියල් එකකුත් හැමදාම දැන් මේ පළවෙනි සෙක්ෂන් 1 එකටම අදාළ රීඩින් මැටීරියල් ටික මම හිතන්නේ අප්ලෝඩ් කරලා තියෙනවා. එතකොට දැන් ඒවා පුළුවන් විදිහට කියව ගන්න. මොකද දැන් මම කියන්නේ දැන් ඔයගොල්ලන්ගේ තියෙන වැඩ කටයුතුත් එක්ක සමහර වෙලාවට ඔක්කොම කියව ගන්න බැරි වුණත් නමුත් යම් ආකාරයක දැනුමක් ඒ තුලින් එන නිසා ඒක කියවගෙන දැනුම පෝෂණය කර ගැනීම කියන කොටසත් ඒ හරහා ඔයගොල්ලෝ කරන්නට අවශ්‍යයි. ඒතර මූලික වශයෙන්ම අපි ප්‍රසන්ටේෂන්ස් වගේ දේවල් වලින් ඒකට අමතරව රීඩින් මැටීරියල් වලින් ඊළඟ ක්ලාස්රූම් එක්සර්සයිස් එහෙම නැත්නම් අසයින්මන්ට්ස් හැටියටත් අපි ඒක කරනවා. ඒක තමයි මූලික වශයෙන්ම අපේ අඩිතාලම මේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එක කරගෙන යනකොට. ඊළඟට සාමාන්‍යයෙන් මගේ ටාගට් එක තියෙන අපි ගත්තොත් දැන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු වගේ අන්තිම වෙනකොට අපිට මේක ඉවර කරගෙන අප්‍රේල් නිව්යකට කලින් කොහොමත් සතියක් හෝ ඇතුළත සිලබස් එක ඉවර කර ගැනීම තමයි සාමාන්‍ය මගේ ලෙසන් ප්ලෑන් එක තියෙන්නේ. ඒකෙදිත් මම අන්තිම දවස් 4 හෝ 5 උපරිමයක් හැටියට මම සාකච්ඡා කරන්නට උත්සාහ කරනවා පසුගිය ප්‍රශ්න පත්‍ර. මොකද සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ මොන විදිහකට කරත් තියරි කොහොම කරත් ප්‍රසන්ටේෂන් සාකච්ඡා කොච්චර කරත් අපි විභාගයක් කියන එකත් අපිට ගොඩක් වැදගත් නිසා අපි ඒක රිවිෂන් එකක් හැටියටමත් නෙවෙයි පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ගමන්ම එතනදී අපි බලමු කොහොමද මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට ඒ දැනුම අපි එතනින් එහාට යන්නේ කියන එක. එතකොට දැන් ඔන්න ওই කාරණා ටික තමයි සාමාන්‍යයෙන් මම අපේක්ෂා කරන්නේ මෙන්න මේ කාල සීමාව තුලදී මගේ පැත්තෙන් ඔයගොල්ලොත් එක්ක කටයුතු කරන්න. තව එකක් අමතකුණා මම කොහොමද දැන් මෙතන මේ ටික ඔක්කොම ඉවර වෙන මට්ටම වෙනකොට ෂෝට් නෝට් එකකුත් ඔයගොල්ලන්ට මම සාකච්ඡා කරන්නත් එහෙම නැත්නම් ෂෝට් නෝට් එකකුත් හදලා දෙනවා. දැන් එතනදී දැන් උදාහරණයකට කියන්නේ දැන් අපිට ස්ටෙප්ස් 3කට අපිට මේක ඉගෙන ගන්න පුළුවන් කියන එක තමයි මම පැහැදිලි කරේ. එකක් තමයි අපිට පුළුවන් අපි එදිනදා කරන ප්‍රසන්ටේෂන් එකත් එක්ක නෝට් එකත් එක්ක කරගෙන යනවා. ඊට පස්සේ ෂෝට් නෝට් එක එනවා ඒකත් ෆලෝ කරලා ඊළඟ පාස් පේපර්ස් කරලා. ඒතකොට ඔය ස්ටෙප්ස් 3ම කරන ස්ටුඩන්ට්ස්ලා මෙතන ඉන්න පුළුවන්. එක. දෙක තමයි සමහර වෙලාවට අපිට ඔක්කොම මේ ප්‍රසන්ටේෂන් එකයි තියරි ඔක්කොම කියවා ගන්න බැරි වුණොත් ප්‍රසන්ටේෂන් ටික මාත් එක්ක කරන ගම ෂෝට් නෝට් එක කියලා පාස් පේපර්ස් කරලත් ඒත් එක්තරා විදිහකට අපිට යන්න පුළුවන්. ඔය දෙකම බැරි වුණාම අපිට ෂෝට් නෝට් එක සහ පාස් පේපර්ස් විතරක් කරලා යන්නත් පුළුවන්. ඔය මොකුත් නොකර පාස් පේපර්ස් විතරක් කරලා විභාගය කරගන්නත් පුළුවන්. දැන් මම මේ කියන්නේ මේ අපිට අර දැන් මොනම මොහතකදීවත් අතාරින්න එපා කියන අදහස තමයි. ඒ කියන්නේ මම කිව්වේ දැන් හදිස්සියේ අපිට පාස් පේපර්ස් ටික පහුගිය ප්‍රශ්න පත්‍ර 10ක් විතර කරලා ඉතා හොඳට කරලා ලකුණු 45 ගැනීම හැකියාවක් තියෙනවා. මම කියන්නේ ඒක කළ යුතුයි කියලා කියන්නේ day 1. නමුත් මම ඔයාලට දුන්නේ ඔප්ෂන්ස් 4ක්. දැන් ඔය හතරෙන් එකකින් අපිට මේක කරගන්න පුළුවන්. මම දැන් සාමාන්‍යයෙන් මාත් එක කරපු ගත්තොත් මේ තාක් ස්ටුඩන්ට්ස් වලින් 95ක් විතර විභාගේ නම් පාස් වෙලා තියෙනවා. ඒ දිගටම ඔය විදිහට ආවනම් අර 5ක් විතර මොනවා හරි මේ දෙයක් ඇරෙන්නට ඒ කියන්නේ විභාගේ දිගටම වැඩ කරනවා නම් මාත් එක්ක විභාගේ පාස් වීම සම්බන්ධයෙන් චකිතයක් ඇති කර ගන්නට අවශ්‍ය නැහැ. හැබැයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ දැන් විභාගෙම විතරක් නෙවෙයි. මොකද දැන් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක මම මේ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඔයගොල්ලන්ගේ බ්‍රාන්ච් එකක එහෙම නැත්නම් බැංකුවක එහෙම නැත්නම් බැංකු නොවන ආයතනයක නැත්නම් යුනිවර්සිටි එකක ඉන්න කවුරු ඔයගොල්ලෝ සාකච්ඡා කරාත් ඔයගොල්ලන්ට තේරෙයි දැන් ක්‍රෙඩිට් කියන ෆන්ක්ෂන් එක දැන් බැංකුවක ගත්තොත් අපි දන්නවා ඔපරේෂන්ස් කියලා එකක් තියෙනවා ක්‍රෙඩිට් කියලා එකක් තියෙනවා. එතකොට ඒ අනිත් එක ට්‍රෙෂරි රයිට්. එතකොට ඔය තුනින්ම වැඩිපුරම ඒ කියන්නේ අපි අපේ කැරියර් එක පැත්තෙන් ගත්තත් එහෙම නැත්නම් අපිට සැලරි එක පැත්තෙන් ගත්තත් ඔපචුනිටිස් පැත්තෙන් ගත්තත් ක්‍රෙඩිට් වලට ලොකු තැනක් තියෙනවා. ඉතින් දැන් අතට අපි මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනේ අර කෙටි කාලීන ඔබ්ජෙක්ටිව් එකක් තමයි විභාගේ පාස් වෙන්නේ. හැබැයි ඉතින් කෙටි කාලීන ඔබ්ජෙක්ටිව් එකක් එක විභාගේ පාස් වුණා කියන දේම අපිට මදි. අපි මේ මහන්සි වෙලා දැන් ඕගොල්ලෝ දැන් ගෙදර ඉඳන් ලොග් වෙලා එහෙම නැත්නම් වීකෙන්ඩ් එකේ ගෙදරදී අපිට කරන්න තියෙන යම්කිසි වැඩ කටයුතු ප්‍රමාණයක් අයින් කරගෙන මෙතෙන්ට පැය දෙකක් එහෙම නැත්නම් තුනක් තවත් සබ්ජෙක්ට් කරනවා නම් පැය 4ක් 5ක් අපි යොමු කරනකොට ඒකෙන් ඇන්ජලා ප්‍රශ්නයක් අහනවා ස්ලයිඩ්ස් මොන හරි පේනවද කියලා. මම තාම ස්ලයිඩ්ස් නම් ෂෙයා කරේ නැහැ. ඒ කියන්නේ ස්ලයිඩ්ස් එක ෂෙයා කරලා තියෙන්නේ. මම තාම ස්ලයිඩ්ස් ඕපන් කරේ නැහැ. මොන හරි ගැටලුවක් තියෙනවද? දැන් මම උදාහරණයකට එන ස්ලයිඩ් එකක් නිකන් පෙන්නුවොත් ඒක පේනවද බලන්න. මම දැන් ස්ලයිඩ් එකක් ඕපන් කරා ඒක ඔයගොල්ලන්ට පේනවද? පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ සර්. චුට්ටක් ඉන්න ඇයි එහෙම වෙන්නේ? ස්ක්‍රීන් එක ෂෙයා කරලාද?
දැන් ගත්තොත් මොකක් හරි දෙයක් පේනවද? දැන් හරි සර්. පේනවා සර්. දැන් පේනවා නේද? right. thank you Angela. මේ මොකද ඒක මම හිතන්නේ ටෙක්නිකල් මේව එකක් මම තාම ස්ලයිඩ්ස් වලට ගියේ නැහැ. දැන් ඔයගලන් ස්ලයිඩ්ස් කීපයක් පේන්න ඕනේ. උදාහරණයකට මේ විදිහට එක එක ස්ලයිඩ්ස් මූව් වෙනවා පේනවද? ඔව් සර් පේනවා. ඔව් Right. සර් පේනවා. right. බොහොම ස්තුතියි. අපි එහෙමනම් දැනට මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඔයගොල්ලොත් එක්ක මේ කරගෙන යන්නේ. මට පරණ එක්කෙනෙකුත් ඉන්නවා වගේ පේනවා මෙතන ලක්ෂිකා. කල්ලුත් අපිත් එක්ක ජොයින් වෙලා හිටියා නේද? right. එතකොට දැන් මම මූලික වශයෙන්ම ඔයගලන්ට කතා කරගෙන ගියේ කොයි විදිහටද අපි මගේ පැත්තෙන් කරන දේ. එතකොට මම ඊළඟට ආපහු ඔයගොල්ලන්ගේ පැත්තෙන් කරන දේට අමතරව මම මේ කියන්න ගියේ අපි දැන් විභාගේ පාස් වීම කියන එක yes ඒක අනිවාර්ය දෙයක්. මේ මහන්සි වෙලා ඔක්කොම කරන එක. ඊට අමතරව මම කියාගෙන ගියේ අපිට මේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන දේ ඉගෙන ගත්තට පස්සේ ඒක අපිට අපි පුද්ගලයෙක් හැටියට අපිට කොහොමද බැංකුවක් තුල එකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැනයි මම මේ කෙටියෙන් සාකච්ඡා කරේ. මොකද දැන් අපි ඇත්තට වශයෙන්ම දැන් මේ ක්‍රෙඩිට් එක ඉගෙන ගන්නකොට ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ටාගට් එකේ තියෙනවා රයිට් මම ක්‍රෙඩිට් වලට මූව් වෙන චරිතයක් නම් මම කොහොමද මොනවද මම මේකෙන් ගන්නට බලාපොරොත්තු වෙන්නේ. අනේ ඒක තමයි ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. ඒක කරන්ඩ දැන් අපි මේ සාකච්ඡා කරන දේ හොඳටම ප්‍රමාණවත් තමයි විභාගයේ සම්බන්ධයෙන්. හැබැයි එතනින් එහාට යනවා නම් අපි තව ෂූටි හැබිට්ස් කීපයක් පුරුදු කරගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලන්ට දැන් මම සිලබස් එකත් මේ පිටින් පිටේ කතා කරගෙන යනකොට ඕගොල්ලන්ට දල අදහසක් ඒවි. ඔක්කොටම වඩා අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපිට එදිනදා පුවත්පත්වල වෙන්න පුළුවන්, බිස්නස් මැගසින්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බැංකුව තුල වෙන්න පුළුවන්, මහ බැංකුවෙන් එන නියාමන වෙන්න පුළුවන්. ඒව ටිකක් අපිට මේ ක්‍රෙඩිට් සම්බන්ධයෙන් අපි හදා ගන්න චුට්ටි අර රිසෝස් මැනුවල් එකක්. එහෙම නැත්නම් නිකන් අර ලයිබ්‍රරි එකක් වගේ. එතකොට ඒකෙදි අපිට ඒ කරන එකෙන් තේරුම වෙන්නේ උදාහරණයකට අපි හිතමු මේ දවස්වල SME සයිඩ් එකේදී බැංකින් සයිඩ් එකේදී එහෙම නැත්නම් රෙගියුලේෂන් පැත්තෙන් බජට් එකකින් වෙන්නේ මොනවද කියන දේවල් අපි එකතු කරගෙන අපි පරිශීලනය කරලා දැනුවත් වෙන්නට ඕනේ. දැන් උදාහරණයකට මම ඔයගොල්ලන්ගෙන් අහුවොත් දැන් ඊයේ පෙරේද වෙනකොට අපිට මහ බැංකුවෙන් අපිට ආව යම් ආකාරයක නියාමනයක් රෙගියුලේෂන් එකක් සර්කියුලර් එකක්. ඒ ගැන අපි ඔයගොල්ලෝ කී දෙනෙක් දැනුවත්ද? මොනවද මේ මෑතකදීම අපිට ආපු සර්කියුලර් කීපයකින් අපි බලමු දැන් අහලා අපේ ෆෝරම් එකෙන් දන්න කවුරු හරි ඉන්නවනම් මොනවද මෑතකදීම අපිට ආපු මහ බැංකුවෙන් අපිට ආපු අපි තුමු සර්කියුලර් කියලා රුෂානි හරියටම හරි ස්පොට් ඔන් වක 107යි හවුසින් ලෝන් එක කියලා. අපි කී දෙනෙක් එක දැනුවත් වෙලා හිටියද? 107ට නිවාස ණය ලබා දෙන සර්කියුලර් එකක් අපිට ආවා. දැන් එතනදී කියන්නේ පළවෙනි අවුරුදු පහම 107යි ඉතුරු අවුරුදු ටිකේදී AWPLR+1 right අමාලි thank you 107ක් හවුසින් ලෝන්. හරි. එතකොට ඒක දැන් ආවා කියන එකම අපි පළවෙනි එක දැනගැනීම. එතකොට ඒකට අදාළ පේ පාටිකල් වෙන්න පුළුවන්. ඒකට අදාළ බැංකින් සර්කියුලර් එකක් වෙන්න පුළුවන්. දැන් අපි ඒක පරිශීලනය කරනවා. දැන් ඒකේ වැදගත්කම මම චූටි උදාහරණයක් එක්ක පැහැදිලි කරගෙන මේ මම කියාගෙන යන්නම්. දැන් අපි හිතමු අපි ක්‍රෙඩිට් වල ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ක්‍රෙඩිට් රිලේටඩ් ඉන්න තැන කෙනෙක්. දැන් අපි දැනගන්න ඕනේ 107ක් ආවට පස්සේ අපිට අමාලි තව එකක් 104යි වර්කින් කැපිටල් කොවිඩ් ලෝන් එක සෞභාග්‍ය ලෝන් එක තව උදාහරණයක්. හරි. ඊට අමතරව බැංකුව ඇතුළතත් කමර්ෂල් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, සම්පත් බැංකුව ඒගොල්ලෝ ඇතුළත් බැංකු යෝජනා ක්‍රම අඩු පොලියට සහන සපයන්න දැන් යෝජනා ක්‍රම කීපයක් ඇවිල්ලා තියෙනවා. මොකද දැන් මේවා දැනගන්න එකේ වටිනාකම 107ට හවුසින් ලෝන් ආවහම අනිත් බැංකු වලට කලින් අපිට මොනවද කරන්න පුළුවන්? සමහර වෙලාවට තව බැංකු වලින් හොඳ කස්ටමර්ස්ලා ගන්න පුළුවන්. අමතරව කස්ටමර්ස්ලා අපිට ගන්නට පුළුවන්. අඩු රේට් එකකට ගන්නකොට අපේ පෝර්ට්ෆෝලියෝ එක වැඩි කර ගන්නට පුළුවන්. දැන් අපේ සමහර වෙලාවට ටිකක් යම් ආකාරයකට අඩුපාඩු සහිතව ගෙවන්නේ වැඩි පොලියට නිසා ඒක අඩු පොලියට හරව ගන්න. ඒ වගේ අපිට වෙන ලෙන්ඩින් ඔපචුනිටිස් ටික මෙතෙන්ට එන්න පටන් ගත්තා. අපි අන්න ඒ ඇන්ගල් එකෙන් බැලුවොත් විතරයි මේ 107 අපිට වටිනාකමක් තියෙන්නේ. නැත්නම් 107යි සර්කියුලර් එකක හවුසින් කරන්න බලාගෙන ඕක අපිට වැඩක් නැහැ. මෙහෙම බෑ. ඔයා වැඩ කරනකොට සමහරට එනවා කස්ටමර් කෙනෙක්. ඒතකොට ඒ කස්ටමර්ට ඔයා කෑෂ් කවුන්ටර්ස් වල ඉන්නවා නම් ඔයා යම් කිසි ආකාරයක දැනුවත් වීමක් කරලා ඒ අදාළ පාරිභෝගිකයාට කියන්න පුළුවන් අපේ 107ට තියෙනවා මෙන්න මේවා තමයි දෙන්නේ. හවුසින් ලෝන් එකක් ගත්තාම මෙන්න මේ දේවල් අපි දෙනවා. එතකොට අයි අපිත් එක්ක ගණන් කරන්න බලාපොරොත්තු නොවෙන්නේ.
ඒ සමහරට දැනුවත් කිරීමම ඇති ඒ කස්ටමර් housing loan එකක් ගන්න, ලොකු deposit එකක් අපිට ගේන්න, minor saving deposit එකක් ගේන්න, business income එකක් ගේන්න, business account එක ගේන්න. ඒතර ඒ ආකාරයට අපි දැනගන්න ඕනේ මොකද්ද මේ තියෙනවල එතනින් එහාට අරගෙන යන්න අපිට පුළුවන් වෙන්නේ. ඒක තමයි credit management වල මම මේ කියාගෙන යන්නේ විභාගෙට එහාට ගිය දේ. ඒකද අපිට classroom එකේ හැමදේම අපිට සාකච්ඡා කරන්න බෑ. ඒතර ඔයා habit එකක් හැටියට පුරුද්දක් හැටියට එක කරන්න ඕනේ. කියන්නේ අදම අපි පටන් ගන්නවා credit related. එහෙම නැත්නම් banking related අපිට වැදගත් වන articles ටිකක් අපි හොයාගන්න. එක දවසේ කියවන්න බෑ. නමුත් පත්තරේ තිබ්බා download කරා එහෙම නැත්නම් desktop එකේ ඒවා save කරගත්තා. වටිනාකමක් තියෙනවා. හැබැයි විභාගෙටත් ඒක ප්‍රයෝජනයක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම 107 කතාව කෙටි ප්‍රශ්නයක ඇවිල්ලා තියෙන පුළුවන් ලකුණු දෙකකට. හරි. මෙහෙම මහ බැංකුව විසින් මෙහෙම නිවාසන සම්බන්ධයෙන් කරන ලද උපරිම පොලි අනුපාතය වන්නේ. නිකන් හරිම ලේසි අපි හිතන්නේ ඒවා එනවා කියලා. ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. 107යි කියලා කියාගත්තා නම් ලකුණු 2යි. right. නමුත් ඒ වගේ කියන්නේ විභාගෙටත් වටින ජීවිතයටත් වටින මේ වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් මෙතනදී මම මේ පැහැදිලි කරේ දැන් මෙන්න මේ වගේ දැනුමක් අපි එකතු කර ගන්නට අවශ්‍යයි මේ කාල සීමාව සහ එතනින් ඔබට. ඊළඟට ඔයගොල්ලන්ගෙන් මම කිව්වා මම බලාපොරොත්තු වෙන දෙයක් තමයි දැන් අපි මේ විදිහට සාකච්ඡා කරනවා. හැම සතියකටම වතාවක් බලන්න අපි අද කරන දේ ආපහු කියවලා බලලා දැන් මේක මම හිතන්නේ මේගොල්ලෝ අප්ලෝඩ් කරනවා ප්‍රසන්ටේෂන්ස් උත්. එතකොට යම් ආකාරයක ගැටලුවක් තියෙනවා නම් ඊළඟ සතිය වෙන්න පුළුවන්. ඊට පස්සේ සතිය වෙන්න පුළුවන්. ඒ වෙලෙම निराකරණය කරලා පුළුවන් තරම් මේ උපරිම කාල සීමාවෙන් අපි දැනුවත් වෙමු කියන එක තමයි මගේ මේ ඔයගලන්ට කරන ඉන්විටේෂන් එක. ඒ වගේම තමයි පාස් පේපර්ස් ගත්තත් දැන් පාස් පේපර්ස් උත් ගොඩක් වෙලාවට අපි මම අර කිව්වාගේ අන්තිම සති ටිකේ සාකච්ඡා කරනවා. දැන් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මෙතන ඩවුන්ලෝඩ් කරොත් හරි නැත්නම් අප්ලෝඩ් කරොත් හරි නැත්නම් වෙන ක්‍රියාමාර්ගයකින් හරි පුළුවන් තරම් ඔයගොල්ලෝ පාස් පේපර්ස් උත් යම් ප්‍රමාණයක් අරගෙන පරිශීලනය කරන්න මේත් එක්කම. දැන් අපි හිතමු මේ සාකච්ඡා කරනකොට ඒකට දාලා දැන් මම මේ සෙෂන් එක ඉවර වෙනකොටම මේකෙන් ප්‍රශ්න කීපයක් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරනවා. හරි. එතකොට ඒ කරන එකේ තේරුම තියෙන්නේ අර අන්තිම වෙනකන් ඉන්නේ නැතුව යම් ප්‍රමාණයක අපිට දැනුමක් බෙදා ගන්නට තමයි මේ දේ කරන්නේ. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් මේ ප්‍රශ්න නැවත කරන්න සහ ඒතර විෂය කරුණු උපරිමයක් දක්වා යන්නට. හරි. එතන ඕ ටික තමයි මූලික වශයෙන්ම මට කියා ගන්න ඕන උනේ. එතකොට දැන් අපි අද සෙෂන් එක පටන් ගන්නට කලින් මේ මොකද්ද මේ ණය කළමනාකරණය කියන දේ පටන් ගන්නට කලින් යම්කිසි දැනුවත්භාවයක් ඇති කිරීම සහ ඒ වගේම අපේ කරන ක්‍රමවේදය පිළිබඳ පැහැදිලි කිරීමක් තමයි මම මේ කරේ. එතකොට දැන් අපි මූලික වශයෙන්ම පටන් ගන්නට කලින් දැන් ඕගොල්ලන්ගේ එක එක්කෙනා හඳුනා ගැනීමක් කරන්න තියෙනවා නම් හොඳයි. නමුත් අපි 50ක් ඉන්න නිසා මේක එච්චර ලේසි වෙන්නේ නැති නිසා platform එකේ අපි මෙහෙම කතා කරගෙන යමු. මොනවා හරි ඕගොල්ලන් ගැටලුවක් ඔයගලන්ට ඕගොල්ලන්ට යෝජනා කරන්න දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට කතා කරන්න. එහෙම නැත්නම් chat එක හරහා අපි සම්බන්ධ වෙමු. ඒ වගේම තමයි පුළුවන් හැම වෙලාවෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක වෙලෙම අපිට අපි දැනුවත් කරලා ඒ විදිහට සාකච්ඡා කරමු. right. එතකොට මම දැන් මුලින්ම මෙතනදී පොඩි වෙලාවක් ගන්නම් මෙහෙම. ඔයගලන්ට බෝඩ් එක පේනවද දැන්? බෝඩ් එක පැහැදිලිද? පේනවා සර්. පේනවනේ. මම මුලින්ම සැකිල්ලක් වගේ හදලා අපි මේ කරන්න යන දේ සාකච්ඡා කරමු. මේක ලියා ගන්න අවශ්‍ය නැහැ. නමුත් මෙහෙම කොටු තුනක් වම අඳිනවා. එකක තියෙනවා මෙතන TOB කියන type of borrowers. මෙතනද කියනවා type of credit කියලා. මෙතනද කියනවා type of securities කියලා. දැන් අපේ මේ පළවෙනි පාඩම නැත්නම් section 1 කියන එක ඇත්තටම ඔයගලන්ට presentation 4කින් සහ පහුගිය ප්‍රශ්න පත්‍ර කීපෙත් එක්ක presentation 5ක් එක්ක notes 4කින් විතර මම ඔයගොල්ලොත් එක්ක කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මෙන්න මේ කියන කොටස් තුන සාකච්ඡා කිරීමක්. type of borrowers, type of credit, type of securities. ඒ කියන්නේ මෙතන ඉන්නවා අපේ ණයලාභීන් කියන කොටස, අතන ණය වර්ග කියන කොටස, ඊළඟට මෙතන තියෙනවා සුරුකුම් කියන කොටස. right? එතකොට මේකෙදී අපි කල්පනා කරනවා මොනවද මේ ණයලාභී ස්වභාවයන්, ලක්ෂණ, ඇයි අපිට වැදගත් වෙන්නේ කියන කොටස මෙතන. අතෙන්ද ගියාම මොනවද මේ ණය නිපියුම්, කොහොමද අපි තවදුරටත් කොටස් වලට කඩාගන්නේ, ඇයි එහෙම කඩාගන්නේ, ඒ වගේ ලක්ෂණ මොනවද, ඒක හඳුනා ගැනීම කරනවා. සුරුකුම් ගත්තත් සුරුකුම් වර්ග මොනවද, ඇයි සුරුකුම් වැදගත් වෙන්නේ, ඒවා කොහොමද මේ ණයලාභීන්ට ණය ලබා දීමේදී පාවිච්චි කරන්නේ කියන ආකාරයේ යම් අදහසක් ගැනීම තමයි section 1 කියන එකෙන් අපි කරන්නේ. අපි section 2 කියන එකට ගියොත් ඒකදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ණයලාභීන්ට අපි කොහොමද මේ ණය වර්ග සපයා දීම සඳහා කරන ක්‍රමවේදය මොකක්ද, මෙන්න මේ සුරුකුම් පාවිච්චි කරන ගමන් මේ කියන ක්‍රමවේදය තමයි දෙවෙනි කොටසදී අපි සාකච්ඡා කරන්නේ මොඩියුල් 2 කියන එකේ. එතනදී එකක් අපිට තියෙන්න පුළුවන් and leaving නැති එක තමයි ප්‍රශ්නේ. retail lending නැත්නම් individual lending analysis PPA. දෙක corporate කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන corporate and SME කියන්නේ තනි පුද්ගලයන්ට ණය ලබා දීමේ ක්‍රමවේදය මොකක්ද? ඔය අපි කියන කැම්පාරි එහෙම නැත්නම් 6Cs 5Cs ඒ වගේ ක්‍රමවේද කීපයක් ගැන සාකච්ඡා කරලා එකක් ඉගෙන ගන්න. ඊළඟ මෙතන සාමූහික කියන්නේ ආයතනික ණය. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍ය ඉහළ පරිමාණය එහෙම නැත්නම් මහා පරිමාණයේ කර්මාන්තකරුවන් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ණය ලබා දීමේදී කරන ක්‍රමවේදය. ඒතර මෙන්න මේ ක්‍රමවේද දෙක ගැන අපි ඩීටේල් ඉගෙන ගැනීම තමයි මොඩියුල් 2 නැත්නම් සෙක්ෂන් 2 කියන එකෙන් කරන්නේ. එහෙම කරගෙන යනකොට ඒකට අවශ්‍ය කරන ප්‍රතිපාදන ටිකක් මේ හරියට අපි ඉගෙන ගන්නවා. ඒවා තමයි කාර්ය ප්‍රාග්ධනය, එහෙම නැත්නම් සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය. මේවා ලියා ගන්න ඕනේ මම මේ දලවත් කියන්නේ. මූල්‍ය වාර්තා, financial analysis and ratio analysis, non financial tools, ඒ කියන්නේ මූල්‍ය නොවන වාර්තා. හරි? ඒ වගේ ටිකකුත් අපි කරනවා. මොකද කාර්ය ප්‍රාග්ධනය අපිට වැදගත්. ඒ වගේම සමච්ඡේද ලක්ෂ්‍ය විශ්ලේෂණය, එහෙම නැත්නම් මූල්‍ය වාර්තා විශ්ලේෂණය, අනුපාත විශ්ලේෂණය, මූල්‍ය නොවන මෙවලම් දැන් අපි කතා කරොත් SWOT analysis, එහෙම නැත්නම් BCG, එහෙම නැත්නම් pestle analysis, Porter's five forces model, ඒ වගේ දේවල් ඒවත් අපි සාකච්ඡා කරනවා. මොකද එහෙම කරන්නේ මේ ටික කරනකොට මෙන්න මේ කියන දෙවනි මොඩියුල් එක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ගත්තොත් කස්ටමර් කෙනෙක් කෙනා ණයක් ඉල්ලනවා, සුරුකුමක් අතේ තියාගෙන ඉන්නකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ පුද්ගලයාට එතකොට මෙතනදී ඒ දෙවනි ක්‍රියාමාර්ගයේදී දෙවනි මොඩියුල් එකේදී අපි බලනවා කොහොමද මෙන්න මේ කියන තුන සම්බන්ධ කරන්නේ කියලා. එතකොට section 1 and section 2 කියන එක තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. section 3 කියන එකට ගියාම එතනදී වෙන්නේ මේ ණය දීලා ඉවර වෙලා අපි නිකන් ඉන්නේ නැහැ. එතකොට මෙන්න මෙහෙම තව ටිකක් අපිට තව කොටසක් තියෙනවා මේ ණය ටිකක් නියාමනය කරන ක්‍රමවේද දෙක. ඒක තමයි මේ මම මෙහෙම නිකන් දාන්න ලේසියි. මේ හරියද section 3 කියලා එකක් එනවා. මේ හරිය section 4 කියලා එකක් හිතුවොත්. මේ section 3 එකට එනවා අපි හිතමු policy නැත්නම් credit admin, credit risk, recovery ඒ වගේ. මේ කියන්නේ ණය ලබා දුන්නට පස්සේ ඒ ණය තවදුරටත් කළමනාකරණය කරගැනීම. ණය අය කරගන්නේ කොහොමද? ණය අවදානම කියන්නේ මොකද්ද? අනිකුත් අවදාන වර්ග මොනවද? ඒවා හඳුනාගන්නේ කොහොමද? එතකොට බැංකුවේ ණය ප්‍රතිපත්තිය මොකද්ද? ණය පරිපාලනය කියන්නේ මොකද්ද? ඒ වගේ කොටසකුත් තියෙනවා. ඒක තමයි section 3 කියලා අපි ඉගෙන ගන්න. එතකොට දැන් මේක තනිකරම pure credit නම් මේ කියන්නේ අර support දැන් අපේ බැංකුවක ගත්ත front office එක credit එහෙම නැත්නම් lending ඒක අපි කරන දේ තමයි මේ ටික. මේ ටික කරාට වැඩක් නැහැ. තව ඉන්නවා බැංකුවේ කට්ටිය. administration department, risk department, audit වෙන්න පුළුවන්, compliance වෙන්න පුළුවන්. එතකොට ප්‍රතිපත්ති සම්පාදකයන් ඒගොල්ලෝ තමයි මේ ඉන්නේ. ඒතර මේකත් අපිට ඉගෙන ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා section 3.
section 4 කියන්නේ අර මම කලින් කිව්වා risk එක පැත්තෙනුත් යම් ආකාරයක දැනුමක් අපි ලබා ගත යුතුයි. දැන් ඒ කියන්නේ අපි කතා කරොත් finance department. නැත්නම් risk department එකේ සමහර කොටසක්. ඒ කියන්නේ මේ හරිය වෙනකොට ඔයගොල්ලෝ අහලා ඇති සමහර වෙලාවට Basel 2 ගැන capital adequacy කියලා එකක් ගැන හරි ඒ වගේ දේවල් ටිකක් තියෙනවා කොහොමද මේ ණය ලබා දීමේදී ණය අවදානම කළමනාකරණය කරන ක්‍රමවේද අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඒවා තමයි අපි මේ කියලා කියන්නේ Basel කියලා කියනවා කොහොමද ප්‍රාග්ධර වෙන් කිරීම කරන්නේ. එතකොට ඒක තවදුරටත් අපි විශ්ලේෂණය කරනවා එක එක tier 1 capital tier 2 capital එහෙම නැත්නම් capital ratio ඒ වගේ ටිකකුත් ටිකක් සංකීර්ණ තමයි. හැබැයි අපි ඉගෙන ගැනීමක් කළ යුතු තියෙනවා. ඒතර මේ මූලික වශයෙන්ම මම මේ ඔයගලන්ට පෙන්නන්නේ අපි credit management කියන subject එක ඉගෙන ගැනීමේ පහසුවට කොටස් හතරකට කඩනවා. section 1, section 2, section 3, section 4. section 1 කියලා කියන්නේ දැන් අපි අද පටන් ගන්න section එක. ඒකෙදි TOB, TOC, TOS කියන ටික අපි ඉගෙන ගැනීමක් කරනවා වෙන වශයෙන්. මාව ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඇහෙනවා සර්. ඇහෙනවා නේද? රයිට්. චුට්ටක් බලන්න මේ කවුරු හරි කිව්වා සුරංගී මං හිතන්නේ පොඩ්ඩක් ආපහු බලන්න අනිත් අයට ඇහෙනවා. මම ආපහු මෑතර සීට් එක ගාවට නම් මේක එක්ස්ප්ලেইন කරලා ඉවරන ගමන්. එතකොට අපි පළවෙනි කොටස හැටියට මේක සාකච්ඡා කරනවා වෙන වශයෙන්. හැබැයි අපේ අදහසක් තියෙනවා මේක වෙන වශයෙන් සාකච්ඡා කරාට මේක එකතුවක් හැටියට තමයි තීරණ ගන්න කියන දේ ඔළුවට දාන ගමන්ම තමයි මම මේක උගන්වන්නේ. එක. දෙවෙනි එක තමයි මේ විදිහට රීටේල් එහෙම නැත්නම් කෝපරේට් හැටියටත් අපි සාකච්ඡා කරලා ඒ ණය අනුමත කරන ක්‍රමවේදය අපි ඊළඟට සාකච්ඡා කරනවා. කීප දෙනෙකුට ඇහෙන්නේ නැහැ කියලා කියනවනේ. සුරංගී නිලූපිකා අපිට ඇහෙනවා සර්. ඒගොල්ලන්ට මේ ලීව් වෙලා ආයෙ ජොයින් වෙන්න කිව්වනම් සුරංගී නිලූපිකා පොඩ්ඩක් ආපහු රීජොයින් වෙන්න. බහුතරයකට ඇහෙනවා කියලා කියන්නේ මොකක් හරි ඕගොල්ලෝ පොඩ්ඩක් ආපහු බලන්න. ආපහු ලොග් අවුට් වෙලා ලොගින් වෙන්න බලන්න ඔය දෙන්න. රයිට්. එතකොට ඒ දෙවෙනි එකේ මම මේ විදිහට සාකච්ඡා කරනවා. ඒකෙදී අපි බලනවා මේ ටික ඉන්ටැක්ට් කරගන්න. අර මම කිව්වා 160ක් 65ක් විතර සම්බන්ධ වෙනවා මෙන්න මේ දෙක කරනකොට සිලබස් එකේ. තුන්වෙනි එක මම කිව්වා මේ විදිහට ණය අනුමත කරගන්න, ණය අය කර ගැනීම, ණය පරිපාලනය, ප්‍රතිපත්ති සම්පාදනය, මහ බැංකුවේ නියාමනයන්, ණය වෙන් කිරීම, ඒ වගේ section 3 ඒකට ටිකක් important area එකක්. ඒකටත් අපි යම් ප්‍රමාණයක කාල සීමාවක් විඩංගු කරලා අපි ඒක ඉගෙන ගන්නවා. හතරවෙනි එක මහා පරිමාණය නොවුනත් යම් ප්‍රමාණයකට අපි කොහොමද මේ ණය අවදානම තවදුරටත් කළමනාකරණය කරන්නේ. ඒක නිකන් අපි කියනවා ටිකක් අර high level strategic level එකෙන් මේ ණය අවදානම මෙතන ණය ලබා දීමේ ක්‍රමවේදයේදී අපි liquidity ගැන කියන්න පුළුවන්, ප්‍රාග්ධනය ගැන කියන්න පුළුවන්. අන්න ඒව කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔය විදිහට අපි දැන් මේක මම මේ මෙහෙම එකක් කරන්න හේතුව දැන් අපි වෙන වශයෙන් ඉගෙන ගන්නකොට ඔයගොල්ලන්ට සමහර වෙලාවට අර මේ ගැටලුවක් වෙනවා. දැන් අපි කොතනද ඉන්නේ? අපි මොනවද කරන්න තියෙන්නේ? නැත්තම් මේක කොහෙටද සෙට් වෙන්නේ? දැන් මම විටෙන් විට කරනකොටත් ඒක පැහැදිලි කරනවා. නමුත් අද day 1 මට ඕන වුණා ඔයගොල්ලන්ට පොඩි අදහසක් දෙන්න. දැන් මේ ණය කළමනාකරණය කියන ක්‍රමවේදය කොහොමද අපි එක A4 sheet එකකට නැත්තම් මෙන්න මෙහෙමයි කියලා අපි දාගන්න කියන දේ අදහස් කරන්න තමයි මම ඒක පැහැදිලි කරේ. right. හරි අපි ඒ වෙනකන් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවද? මූලික වශයෙන්ම දැන් අපි කරේ දල වශයෙන් අපි හඳුනා ගැනීමක් එහෙම නැත්නම් අපි අපේ විෂය කරුණු එහෙම නැත්නම් අපේ lesson plan එක ගැන තමයි අපි මේ කතා කරේ. එතකොට දැන් මම move වෙනවා මුලින්ම ඔය කියන section 1 එක සාකච්ඡා කරන්නට. එතකොට මේ වෙනකන් මොනවා හරි ගැටලු එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීම එහෙම නැත්නම් ණය කළමනාකරණය පිළිබඳ ඕවරෝල් ඔයගලන්ට මොනවා හරි ගැටලු එහෙම නැත්නම් මේකේ
පෙර මොනවා හරි ඔයගලගේ අත්දැකීම් දේවල් වලින් අපිට දෙයක් ගන්න දෙයක් තියෙනවා නම් ඒක මෙතනදී අපි කොහොමද ඉස්සරහට කරන්නේ මොනවා හරි ඒ වගේ දේවල් තියෙනවා නම් දැන් ඔයගලන්ට වෙලාව අපි ඒ තියෙන දෙයක් තියෙනවා නම් ඒක සාකච්ඡා කරමින් ඉදිරියට යන්නට පුළුවන්. එහෙමනම් අපි මූලික වශයෙන්ම පටන් ගමු. මෙන්න මෙතනින් මෙන්න මේ ස්ලයිඩ් එක මම පාවිච්චි කරන්නම්. පෙළගැස්ම මෙන්න මේ ස්ලයිඩ් එකෙන් අපි ණය කළමනාකරණයේ අර්ථ දැක්වීම, ණය වැදගත්කම, හි කාර්යභාරය, විවිධ ණය අයදුම්කරුවන්, ණය දීම් වර්ගීකරණය, ණය නිපැයුම්, ණය සුරුකුම්. දැන් මෙන්න මේක තමයි අපේ lesson 1 එහෙම නැත්නම් section 1 module 1 කියන දේ සාකච්ඡා කරන්නට ගියොත් අපි දවස් 4ක් 5ක් විතර සමහරට මේකට අපිට අවශ්‍ය වේවි. එතකොට ඒකෙදි අපි කතා කරනවා ණය කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය කියන්නේ මොකද්ද? එතකොට ණය වර්ග කියන්නේ මොනවද? right? එතකොට ණය අයදුම්කරුවන් මොකද මූලික ණයදී වර්ගීකරණයේ හැටියට ණය නිපැයුම් මොනවද? සුරුකුම් මොනවද කියන දේ අපි ඉගෙන ගැනීම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මේ දේ කියන්නට කලින් පොඩි දෙයක්ත් හඳුන්වා දීමකුත් කරන්නම්. දැන් සාමාන්‍යයෙන් අපි කිව්වා දැන් ණයක් ලබා දීමේදී දැන් මේක වෙනම විදිහට ගත්තොත් දැන් ණය ලාභියෙක් ඉන්නවා, ණය නිපැයුම් තියෙනවා, ණය සුරුකුම් තියෙනවා. දැන් මේක අපි වෙන වෙනම ඉගෙන ගත්තට හැම වෙලේම දැන් අපි මේ ඉගෙන ගැනීම කරගෙන යනකොට හැම වෙලේම ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්නට ඕනේ දැන් ණයලාභියෙක් ඉන්නවා නම් එයා වෙනම ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි. එයාගේ ලක්ෂණ මොනවද? නැත්නම් එයාගේ ධනාත්මක දේවල් මොනවද? ඍණාත්මක දේවල් මොනවද? මම කොහොමද මේ අදාළ පුද්ගලයාට ණයක් ලබා දීමේදී අවදානම අඩු කරන්නේ? අන්න ඒක තමයි ඔළුවට එන්න ඕනේ. දැන් අපි හැම වෙලේම දැන් ඔන්න නැත්නම් අපි ඉගෙනගෙන නැති තනි පුද්ගල ණයලාභියෙක්. මේම ලක්ෂණ. මේවා මෙහෙමයි කියන එකම නෙවෙයි. ඒක දැන් අපි තියරි එක ඉගෙන ගන්නවා. හැබැයි ඔළුවට එන්න ඕනේ හැම වෙලේම මේ පුද්ගලයා දිහා දැක්කම එයාට ණයට සුදුසුකම් මොනවද? ඇයි මෙයාට ණයක් නොදෙන්නට තියෙන හේතු? ඒ නොදෙන්නට තියෙන හේතු කොහොමද අවම කරන්නේ? අන්න ඒ ටික ටක් ගාලා ඔළුවට එන්න ඕනේ. ඒකට තමයි ඔයා අර කෑලි වෙනම ඉගෙන ගන්න. උදාහරණයකට මම කිව්වොත් මෙන්න මෙහෙම. දැන් මම කියන්නේ ප්‍රායෝගික භාවිතාව. මොකද ප්‍රායෝගික භාවිතාව වැදගත් වෙන්නේ මෑත කාලීන විභාගවල අපි දැක්ක තරමක් අපි දැක්කේ මේ ණය සංකල්ප අපි පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපි හිතමු මොන හරි ශේෂ්ත්‍රයක් නියෝජනය කරනවා කියලා. අපි හිතමු මේ දවස්වල ගොඩක්ම ෆේමස් එකක් අපි ගමු මැටි කර්මාන්තයේ නියුක්ත වෙලා ඉන්න සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සමූහයක් අරබයා ඔබ බැංකුව විසින් කෙටි කාලීන ණය යෝජනා ක්‍රමයක් සකස් කරන විට සලකා බැලිය යුතු සාධක මොනවාද? කෙටියෙන් සාකච්ඡා කරන්න ලකුණු 5යි. දැන් මොකද්ද වෙන්නේ? දැන් අපි ඔන්න එතනදී අපි කෙටි කාලීන ණය ගැන දැනගන්නට ඕනේ. එහෙම නැත්නම් මැටි කර්මාන්තය පිළිබඳ යම්කිසි ශේෂ්ත්‍රය පිළිබඳ අත්දැකීමක් දැනගන්නට ඕනේ. එතකොට ඒ ශේෂ්ත්‍රයේ ඉන්න පාරිභෝගිකයන්ගේ අපි කියන ස්ට්‍රක්චර් එක තනි පුද්ගලයෝද, සෞල් ව්‍යාපාරද, එහෙම නැත්නම් සෝල් ප්‍රොප්‍රයිටර්, එහෙම නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරද, ආයතන හැටියට කර්මාන්ත හැටියට තියෙනවද? ඒවා අපි දැනගන්න ඕනේ. ඒතර මේගොල්ලන්ගේ සප්ලයර්ස්ලා කවුද? මේගොල්ලන්ගේ බයර්ස්ලා කවුද? අන්න ඒ ටික ඔක්කොම ඔයගොල්ලෝට එන්න ඕනේ. ඔළුවට ආවම තමයි මේ අපි ඉගෙන ගත්ත ඒවා සම්බන්ධ කරන්නේ. STL එකන කෙටි කාලින චක්‍රීය ණය ඔයා ණය නිපැයුම් වලදී ඉගෙන ගන්න.
ණයලාභියෙක් හැටියට සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තයක් නැත්නම් තනි පුද්ගලයෙක් හැටියට හවුල් ව්‍යාපාරයක් හැටියට ආයතනයක් හැටියට આવොත් ඒකේ ලක්ෂණ ඔයා දැන් දන්න. එතකොට මේක මේ දෙකොල්ල එකතු වෙලා විකුණනකොට කැෂ් ෆ්ලෝ එකේ එහෙම නැත්නම් මුදල් සංසංසරණය වෙන හැටි දැන් ඔයාලා මේ තියරි ඉගෙන ගන්න. හැබැයි දැන් අහන්නේ වෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ දාන්න මේක ඔක්කොම එකතු වෙන්නත් ඕනේ. ඔයා මුළු චිත්‍රයක් හැටියට තමයි මේක දකින්නත් ඕනේ. නැත්නම් මේ ප්‍රශ්න උත්තර දෙන්නත් බෑ. එතකොට දැන් මම කියාගෙන යන්නේ හැම වෙලේම concept එකක් ඉගෙන ගන්න application එක කොතනද බලලා. නැත්තම් මේක කටපාඩම් කරගෙන ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා එහෙම උත්තරයක් හදන්න අපිට බෑ. concept සමහරලාට මෙතන බැරි නම් ඔයා Google එකට ගිහිල්ලා නිකන් textbook ඔක්කොම concepts එදා මෙදාතර චූටි වෙනස් වීමක් ඇති. concepts වෙනස් වෙලා නැහැ. theory වෙනස් වෙලා නැහැ. application එක වෙනස් වෙනවා. application එක ටක් ගාලා අපිට එකට එන්න ඕනේ. උදාහරණයකට ඔන්න දැන් මම මේ කියාගෙන ආපු නිසාම කියන්නම්. දැන් අපි හිතමු මේ ළඟදී මම දැක්ක paper article එකක මේ මැටි කර්මාන්ත කරුවන්ට ඉතා විශාල ඕඩර් එකක් එනවා කොහෙන්ද? මාස් හරි එහෙම නැත්නම් මොනවා හරි ගාමන්ට් ෆැක්ටරි චේන් එකකින්. එතකොට ඒගොල්ලන්ගේ අලුත් අවුරුද්දට ඒ සේවකයන්ට ලබා දෙන යම් ආකාරයක තුටුපඬුරක් හැටියට හදන වාජනයක් නිෂ්පාදනය කරන්න ඕඩර් එකක් එනවා මේගොල්ලන්ට. ඕක තමයි දැන් ප්‍රොපොසිෂන් එක. දැන් බැංකු කරුවෙක් හැටියට ඔයා දැන් මොකද කරන්නේ? ඔය ආටිකල් එක දැක්කා. දැන් ඒගොල්ලෝ අපි ගාවට එන්න කලින් රයිට් ටක් ටක් ගාලා අපි රයිට් මොකක්ද අපිට මේකෙදි කරන්න පුළුවන්. දැන් මේගොල්ලන්ට අනිවාර්යයෙන්ම මුදල් අවශ්‍යයි මේ දේ කරන්න. එක. දැන් අපි ගිහිල්ලා මෙතන ලක්ෂ 5 මේගොල්ලන්ට දුන්නොත් ඒගොල්ලෝ අරගෙන හදනවද නැද්ද අපිට මුකුත් කරන්නත් බෑ. හැබැයි අපි නොදී හිටියොත් තව කවුරු හැවිලා දෙන්නත් පුළුවන්. කාර්ක ප්‍රාග්ධන ණයක් මාස 3කට 6කට දුන්නොත් හොඳටම ඇති. මොකද මේ ටික හදලා ටක් ගාලා අතෙන්ට දෙනවා. දැන් කල්පනා කරලා රයිට් අපි SME රයිට් කෝපරේට් ඩිපාර්ට්මන්ට් එක අපි තියෙන. ඒගොල්ලොත් එක්ක මාස් එකත් එක්ක යම් ආකාරයක ගනුදෙනු කරනවාද අපි? මාස් හෝල්ඩින් රයිට්. කෝපරේට් ෆැසිලිටි එකක් තියෙනවා. අන්න හොඳ ලින්ක් එකක්. දැන් මොකද අපිට කරන්න පුළුවන්? අපි බලනවා රයිට් බැංකු කරුවා සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත හැටුවට අපි හිතමුකෝ මැටි බාණ්ඩ නිෂ්පාදනය කරන කට්ටියක් ඉන්නවා. මාස් කියලා ආයතනයක් තියෙනවා. දැන් අපි බලනවා රයිට් ඉන්ඩිවිජුවලි මම සම්බන්ධ වෙනවට වඩා බලනවා එතන තියෙනවද කෝපරේටිව් එකක්? සොසයිටි එකක්. මට ගනුදෙනු කරන්න ලේසි. නැත්නම් අපි ඇති කර ගන්නත් අපිට පුළුවන්. ඒගොල්ලන්ගේ සමිතියක් එක බැංකුවක් එක්ක මාස් අපි තුන්ගොල්ලක් ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් ත්‍රිපාර්ටේට් එකකට අපිට යන්න පුළුවන්. ඇයි? අර ගොල්ලන්ට සමහර සුරුකුම් නැති වෙයි අපිට දෙන්න. දැන් මම මොකද කරන්නේ? රයිට්. මම කියනවා අපි සූදානම් මිලියන 100ක් විතර වගේ ණයක් ඕගොල්ලන් වෙනුවෙන් දෙන්න. එතකොට මම කියනවා රයිට්. ඒකට මම මෙන්න මේ වගේ සුසුකම් තියෙන ලිස්ට් එක ඕගොල්ලෝ හදලා දෙන්න ඕනේ. ඕගොල්ලෝ මේ ණය මුදල අරගෙන හරියට යෙදෙනවද නැද්ද වකීම ඕගොල්ලෝ බාර ගන්නට ඕනේ. එතකොට ඕගොල්ලෝ හදලා ඉවර වෙලා යම් කොටසක් අපි කලින් දෙනවා මැදදි දෙනවා කොටස් දෙක තුනකට අපි ඒක ඩිස්පර්ස් කරනවා. ඕගොල්ලෝ බඩු කෙලිම දෙනවා මාස් එකට. දැන් අපි බලන ඕඩර් එක කොහොමද? මොනවද ක්වොලිටි අයිටම්ස් තියෙන්නේ? ක්වොලිටි චෙකින් කොහොමද වෙන්නේ? මාස් එකකින් දෙන සල්ලි මගේ account එක හරහා අරගොල්ලන්ට බෙදලා දෙන්න. බලන්න බිස්නස් ප්‍රොපොසිෂන් එක. අතන කස්ටමර්ස්ලා 100ක් account 100ක් මගේ ඕපන් වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා තව ක්‍රොස් සෙලින් ටිකක් එකතු වෙලා එතන තව ටිකක් එන්න පුළුවන්. ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් එකට එතන ඉන්න පුළුවන් ආයතනයක් සමුපකාරයක් හැටියට එහෙම නැත්නම් කෝපරේට් සොසයිටි එකක් හැටියට. තව රිස්ක් එක මිටිගේට් කරන්න අපි ක්‍රොස් ගැරන්ටිස් ගන්නවා එතනදී. ඒ account වලට මාස් එකකින් එන සල්ලි පිටෙන් පිටේ බෙදා හරිනවා. මෙතන මට account plot එකකුත් එන්න පටන් ගන්නවා. අරගොල්ලන්ගේ ෆයිනෑන්සින් එකත් එනවා. අවශ්‍යයි නම් බැංකුවක කවුරු හරි ඔබ්සර්වේෂන් එකකට බලනවා මේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. කෝපරේට් සොසයිටි එකට අමතරව. අරගොල්ලෝ අපිට මොකද පේමන්ට් එක කෙලින්ම මේක ඩිලිවර් කරපු ගමන් පේමන්ට් එක මේ පැත්තට එනවා. ක්වොලිටි චෙකින් එක සමානලාවට බැංකුව එහෙම නැත්නම් ඒ ආයතනෙ එහෙම නැත්නම් තවත් කට්ටියක් එකතු වෙලා තුන් දෙනෙක් ක්වොලිටි එක චෙක් කරනවා. මොකක්ද දැන් කල්පනා කරලා බලන්න දැන් අපි මේ කොහොමද මේකට අප්‍රෝච් උනේ? පේපර් ආටිකල් එකක අපි දැක්ක දෙයක් අපේ නොලෙජ් එක පාවිච්චි කරලා ඇප්ලිකේෂන් ගොඩකට දාන්න. ඒකදී අපි දැනන් හිටියේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවෙක්ගේ ලක්ෂණ, STL එකක ලක්ෂණ, ත්‍රිපාර්ශ්වික ගිවිසුමක්, ට්‍රයිපාර්ට් ඇරේන්ජ්මන්ට් එකක් කියන ප්‍රොඩක්ට් එකක් හැටියට තියෙන දෙයක්. සුරකුම් තිබුණේ නෑ අපිට. තනි පුද්ගලයෙක් ගත්තා නම් අපි හිතන්නේවත් නෑ හැම නෑත් දෙන්නට. ඒ වගේම තමයි කාර්ක ප්‍රාග්ධනයක් මිලියන 50ක් 100ක් අනුමත කරගන්න හෙඩ් ඔෆිස් එකකින් අපිට හිතා ගන්නවත් බෑ මේ වගේ සෙට් එකකට. මෙතනදී දැන් මේ දේ කරාට පස්සේ අපි අපේ බැංක් එකේ ඉමේජ් එක සුළු දේශීය පරිමාණයකින්ගේ මෙන්න මෙහෙම බැංකුවට අතහිත දුන්න මේ බැංකුව. සමහරට ඒක දෙන දවසක අපේ බැංකේ උත් ගිහලා බෝඩ් එකක් ගහනවා එතන. අපිට හම්බ වෙනවා බ්‍රෑන්ඩ් වැලියු එක කොහොමද බලන්න. පොඩි දෙයක් අපි මේ කල්පනා කරනවා. එතකොට කොහෙන්ද බේස් එක හැදුනේ? මේ අපි ඉගෙන ගන්න ඔය TOS, TOB,
TOC කියන තුන විතරයි. මම කියන අන්නේ ඒක තමයි අපෙන් වෙන්න ඕනේ ඇප්ලිකේෂන් එක. හැම තැනකදීම බලන්න මේ ඉගෙන ගන්න දේ කොහොමද ඇප්ලයි කරන්නේ. 107 ලෝන් එක දැන් ඔයගොල්ලෝ කීප දෙනෙක් දැනන් හිටියද? දැන් ඔයගොල්ලෝ කල්පනා කරාද දන්නේ නැහැ. දැන් ඔයගොල්ලන් ක්‍රෙඩිට් ආර්ම් එක හරි බැංකුවල දැන් මොකද්ද මේකේ තියෙන ඔපචුනිටි එක? හැමෝම කතා කරන්න පුළුවන් හරි නෙගටිව් 104 දීපු ගමන් අපේ කොස්ට් එකක් නැහැ අපිට පඩි ගෙවා ගන්න දෙන්නේ අපේ බෝනස් එකක් නැහැ. නෙගටිව් සයිඩ් එකක් තියෙනවා. පොසිටිව් සයිඩ් එකත් බලන්න ඕනේ. ඒ 104 දෙනකොට අපිට පුළුවන් හයි ලෝන් දීලා තියෙන අය, ගෙවා ගන්න බැරි අය, එහෙම නැත්නම් අපේ තියෙන බෑඩ් ලෝන් එකක් වෙන ලෝන් තැනකට දෙන්න ඒ ඔපචුනිටි එකක් තියෙනවා. ඊළඟට ලෝන් එක අඩු වෙලා මොකද වෙන්නේ? වොලියුම් එක වැඩි වෙන්න පුළුවන් වාට. මෙච්චර කල් ලෝන්ස් 10 නම් තිබ්බ ලෝන් 20කට යන්න පුළුවන් බ්‍රාන්ච් එකේ. ඇයි? 107 affordable කට්ටියක් ඉන්නවා. අපි එතකොට මේක කල්පනා කරන්න රයිට් අපි මෙහෙම තනියම දෙන්නේ නැහැ. අපි බලනවා property developer කෙනෙක් ඉන්නවනම් එහෙම නැත්නම් apartment builder කෙනෙක් ඉන්නවනම් එයාත් එක්ක tie up වෙලා අපි කරනවා. ඒතර එයා හරියට කරනවද කියලා දන්නවා. අර එයා එතකොට salary එක බලාගෙන අපිට pay කරනවා. ඊට පස්සේ මේ property developer ට අපිට තව loan එකක් දෙන්න පුළුවන්. apartment loan එකක්, project loan එකක්. propositions බලන්න ගොඩක් කියලා. දැන් ඕක අනිත් අය එන්න කලින් අපි ටට්ටක් ගාලා පටන් ගන්න ඕනේ මේ දැන් 107 එනකොටම අපි ලැහැත්ති වෙලා ඉන්නවා. දැන් ඒකට දැනුම දෙන්න කවුද ඕගොල්ලෝ? ඉගෙන ගන්න දැන් ක්‍රෙඩිට් ඔෆිස් තමයි බ්‍රාන්ච් එකේ ප්‍රොෆෙෂන් එක ගේන්නේ. රයිට් මෙන්න මේකයි මම අපිත් ගත්තොත් මෙන්න මෙහෙම අපි හිතමු අපේ හවුසින් ස්කීම් එකක් තියෙනවා. ඒකේ වැඩි හරියක් ඉන්නේ ගවර්න්මන්ට් කට්ටිය. අපි මෙන්න මේගොල්ලන්ව ටාගට් කරගෙන අපි කරොත් කොහොමද? සැලරි අසයින් වෙනවා. කාලයක් තිස්සේ මේගොල්ලෝ ඉන්නවා. නැත්නම් මෙන්න මේ ඇපාර්ට්මන්ට් එකක් තියෙනවා රජයෙන්ම කරන ඒකේ අපිට ණය ලබා ගැනීම හැකියාවක් තියෙනවා. පැහැදිලිද? එතකොට අන්න ඒක තමයි මේ අද පටන් අරගෙන මම මේ කරන්න හදන දේ ඔයගොල්ලෝ භාවිතාව කියන එක ඇප්ලිකේෂන් එක කියන එක. එහෙම වුණොත් හරිම ලේසි මේක ඉගෙන ගන්න. නැත්තම් අපි කොච්චර කරලා කටපාඩම් කරලා මොනවා කරත් විභාගේ කොහොම හරි අපි මේවා කර ගන්නවා 45 ගන්නවා. පහුවදා අඩුම ගානේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකක් කරාද කියන දෙයක්වත් අපි දන්නේ නැහැ. ඒ අපරාධ නම් කරන්නට එපා. මොකද මම හැමදාම මේ ගොඩක් වෙලාවට දැන් මේ ලෙසන්ස් එහෙම නැත්නම් මේවා ඇත්තටම ඔයගොල්ලන්ට මේ නෝට් එකේම කියවලා විභාග පාස් කරන නැතිනම් මේ පැය දෙකක් මෙහෙම රස්ති අඩු වෙන්නත් ඕනේ නැහැ. අතර මේක රෙකෝඩ් එක බලලා එහෙම බලලා ඔයගොල්ලෝ ප්‍රශ්න පේපර් ටිකක් කරොත් හරිම ලේසියි. නමුත් හැම වෙලෙම අපි ඊට වඩා දෙයකට යන්නට ඕනේ. අර මම කිව්ව එක දැන් මම දන්න දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. නැත්නම් ඔයගොල්ලන්ගේ දැන් මේ අපි තුන් මෙතන 50 60ක් ඉන්නවා. ඔයගොල්ලන්ට ආවේනික අත්දැකීම් තියෙනවා සමහර වෙලාවට. ඒතර ඒක අපි ෂෙයා කරනකොට මේ අපි 60 දෙනෙක්ගේ අදහස් සමහර තැනකට ගේන්නට පුළුවන්. ඒතර ඒකෙන් තමයි අපි මේ නෙට්වර්කින් කියන එක මෙතන හඳුනගන්නේ. එහෙම නැත්නම් අපේ දැනුම බෙදා ගැනීම business proposition අනිත් අය දකින්න විදිය වෙනස් වෙන විදිය ඒවා තමයි අපි මේ දෙකකින් බලාපොරොත්තු විය යුත්තේ. right. එතකොට දැන් අපේ මේකෙදී අපි සාකච්ඡා කරන්න යන දේ මුලින්ම ණය කළමනාකරණය. මොකද මේවත් අපිට වැදගත් සමහර අවස්ථාවන් වලදී. ණය කියන එක මූලික වශයෙන්ම අපි loans කියලා කොටසකටත් advances කියලා කොටසකටත් දෙකකට බෙදා ගන්නවා. එහෙම නැත්නම් ණය එහෙම නැත්නම් අත්තිකාරම් කියලා කොටස් දෙකකට. ඒ කියන්නේ මෙතනදි වෙන්නේ ඇත්තටම සමහරවිට අපිව දකින දීර්ඝ කාලේ ණය, කෙටි කාලේ ණය, ඒ විදිහට යන එකත් ඒ වගේම තමයි ලිමිට් එකක්. එහෙම නැත්නම් කෙටි කාලින චක්‍රය, එහෙම නැත්නම් බැංකු අයිරාවක් ඒවා ඇඩ්වාන්ස් එකක් හැටියට. නමුත් මහා ලොකු වෙනසක් අපි loan advances කියලා දැකේ නැත්නම් අපි නිකන් දැන් වෙළඳපොලේ අපි දකිනවා මේ ණය කියන එක කොටස් දෙකකට. දැන් ලිමිට් එකක් හැටියට දෙන්න පුළුවන්. නැත්නම් කොටස් වශයෙන් ගෙවිලා යන විදිහට යන්නත් පුළුවන්. හරි. ඒ කියන්නේ මූල්‍යකරණය. එහෙම නැත්නම් ෆයිනෑන්ෂලි අපි මේ විදිහට තමයි මේ ආකාරයට අර්ථ දක්වන්නේ. ඊළඟට නීතිමය legal terms වලින් අපි මේක කොයි විදිහකටද අර්ථකථනය කරන්න ගත්තොත් ණය ලබා දෙන්න නැත්නම් ණය ලබා ගන්න ඉවිසුමකට අනුකූලව දැන් මෙතන පොඩි ස්පෙලිං එකක් තියෙනවා අනනුකූල නෙවෙයි අනුකූලව කොන්දේසි වලට යටත්ව එකඟ වෙච්ච පොලි අනුපාතයක එකඟ වූ කාල පරිච්ඡේදයක් තුල එකඟ වූ වාරික වශයෙන් ආපසු ගෙවීමේ පදනම මත මුදල් හෝ භාණ්ඩ සේවා ලබා දීම. ඒ කියන්නේ අපි නිකන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. ඔයා යනවා පුද්ගල ණයක් ගන්න බැංකුවට. ඔයාගේ සැලරි පාටිකුලර්ස් ඔක්කොම කරාට පස්සේ පුද්ගල ණයක් ලබා දෙනවා. ඒකේ මොකද වෙන්නේ? ඔය දෙන්න අතර කිවිසුමක් තියෙනවා. ඒ කිවිසුමේ සඳහන් වෙනවා ඔයා ලබා ගන්න ණය මුදල. ඒකට අදාළ පොලිස් සහනිකුත් ගාස්තු. ඒක ගෙවන කාල සීමාව. එතකොට වාරිකයක වටිනාකම. ඒ සඳහා ඔය ලබා දිය යුතු සුරුකමක් තියෙනවා නම් ඒක. එතකොට අනිකුත් තත්ත්ව සහ කොන්දේසි සම්බන්ධ කරන ආකාරයේ කිවිසුමකට අපි කිව්වා ණයක් හැටියට legally loan agreement loan කියලා ගන්නවා ඒ විදිහට. වාණිජ විදිහට ගත්තොත් trade එහෙම නැත්නම් වෙළඳ කියලා ගත්තොත් මතු දිනක ගෙවන
ක්‍රෙඩිට් එකක් කියලා අපි කියනවා. ඒක ක්‍රෙඩිට් වලට කතා කරනවා. මම මාස දෙකකින් දෙන විදිහට කියන එක. එහෙම නැත්නම් චෙක්ස් වලට අගේන්ස්ට් එකක් වෙන්න පුළුවන්. මතු දිනක ඉස්සරහදී මම ගෙවනවා කියන පදනමට භාණ්ඩ සේවා ලබා ගැනීමක් හැටියටත් අපිට දකින්නට පුළුවන්. දැන් මේ නිකන් මම මේ ණය මේ අර්ථ දැක්වීමක් හැටියට කරන්නේ මේක ඔයගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන් නිකමට අපිට අම්මාකාරයක දැනුමක් මේක ලබා ගන්නට. ඒ කියන්නේ අපිට ටෙක්ස්ට් බුක් එකක් රිෆර් කරලා ගන්න දෙයම තමයි මම මේ පොඩි රිෆ්‍රෙෂ් එකක් හැටියට ඔයගොල්ලන්ට මේ පෙන්වන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට මේකේ වැදගත්ම දේ තමයි දැන් ණයම නෙවෙයි. දැන් කලින් අපි ඉගෙන ගත්ත කලින් පරණ සිලබස් එකේ හැටියට ඒකට අපි කිව්වා බිස්නස් ලෙන්ඩින් කියලා. ව්‍යාපාරික ණය දීම කියලා. ඒක නිකන් අර බැලු බැලමටම දැන් ණය දින් දෙනවා. right? නිකන් රිකවරි එක සඳහන් වෙලා නැහැ වගේ කි. ලෙන්ඩින් නේ බිස්නස් ලෙන්ඩින් නේ. නෑ එහෙම නෙවෙයි. දැන් අතන බිස්නස් ලෙන්ඩින් කියන එකෙත් අපි A to Z බැලුවා ණය ලබා දීම සහාය කර ගැනීම. නමුත් ඒක තවත් ටිකක් පැහැදිලි ණය කළමනාකරණය කියලා ආවා. දැන් ණය කළමනාකරණය කියලා ආවහම එතනදී අට වඩා ටිකක් වේට් එකක් තියෙනවා. ඒ කියන්නේ ණය ලබා දෙනවා අය කරගන්නවා ඒ කාල සීමාව කළමනාකරණය කරනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් ඔයා ගිහිල්ලා ණයලාභියෙක්ව අපි කියනවා ඩෙවලොප් බිස්නස් ඩෙවලොප්මන්ට් එකක් එහෙම නැත්නම් මාකටිං එකක් කරනවා කියලා. ඒ කරපු තැන ඉඳලා අවශ්‍ය කරන ලියකියවිලි දත්ත සාක්ෂි ලබාගෙන ණය ඇඟීම කරලා ණය අනුමත කරලා ණය බෙදා හැරීම කරලා ණය පරිපාලනය කරලා පසු විපරුම් කරලා ආපසු අය කරගෙන නැවත ණයක් ලබා දීමේ තත්ත්වය දක්වා තියෙන කාල සීමාව තියෙන කටයුතු අන්න ඒ ඔක්කොම නිසි පරිදි කිරීම තමයි ණය කළමනාකරණය කියන්නේ. ඒක තමයි අර මම කිව්ව කැලි හතරකට මම කැඩුවේ. කාටරි ආගියු කරන්න පුළුවන් section 1 and section 2 plus recovery and follow up කියන්නේ ණය ලබා දීම නේද කියලා කියන්න පුළුවන්. දැන් අපි එතනින් එහාටත් ගියා. ඔයාලට මතක හැටියට නම් ණයට වෙන් කිරීම, මහා බැංකුවේ නියාමනයන්, ප්‍රතිපත්ති පාලනයන්, ණය අවදානම් කළමනාකරණ, ණය පරිපාලනය, බාසල් ගිවිසුම, ප්‍රාග්ධන වෙන් කිරීම, අවදානම් කළමනාකරණ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් අපි ඉගෙන ගන්නවා section 3 section 4. ඒතර ඒ ඇයි? ඒක තමයි කළමනාකරණය මම හැමතැනම දැන් උදාහරණයකට ඔයා බ්‍රාන්ච් එකේ දැන් ණයක් විකුණනවා කියලා කිව්ව පළියටම ඒක ඔයාට විතරක් කරන්න පුළුවන්ද බැයිද කියන තීරණය දීලා නැහැ. පොලි අනුපාත බැංකුවේ පොඩ්ඩක් ස්ලයිඩ්ස් පේන්නේ නැත්තේ අයියේ එතකොට මම ස්ලයිඩ් එක දැන් පේනවද ස්ලයිඩ් එක? ස්ලයිඩ් එක පේනවද? පේනවා නේද? ඇතට දැන් මම ඊට පස්සේ මෙතෙන්ටම වුණාට පස්සේ ඔයගලන්ට ස්ලයිඩ් එක පේන්නේ නැද්ද? ණය සහ ණය කළමනාකරණයේ අර්ථ දැක්වීම කියන ස්ලයිඩ් එක පේනවා. ඒක තමයි. එහෙමනම් මේ පොඩි ගැටලුවක් තියෙනවා මෙයාට. නිමෝනා ඔයා චුට්ටක් බලන්න. දැන් අනිත් අයට පේනවා මං හිතද්ද මම එක ස්ලයිඩ් එකක් අර දැන් ණය සහ ණය කළමනාකරණ අර්ථ දැක්වීම කියන ස්ලයිඩ් එක මම සාකච්ඡා කරන්නේ. ඒතොර ඒක මම ෂෙයා කරගෙන තියෙනවා. අමන්තරත් පේන්නේ නැහැ නේද? ඒ මොකද? ෂෙයා කරලා තියෙන්නේ. ඉන්න බලන්න මම stop presenting. So now you Indo. අපහුත් මම කරා දැන් කොහමද? පේනවා සර් දැනුත් පේනවා. ඒක තමයි මේ කීප දෙනෙකුට පේන්නේ නැත්තේ ඇයි? සමහර අය දැන් නෙලානි කියනවා පේන්නේ නැහැ කියලා. ස්ලයිඩ්ස් පේනවා නේ රයිට්. නිබෝන දැන් ඔයාලට කොහමද? අමන්ත. අමන්ත පේන්නේ නැද්ද? නිමෝනට බලන්න ලොග් අවුට් වෙලා පහු ලොගින් වෙන්න එහෙමනම්. මොකද සමහර අයට
අනිත් අයට පේනවද? දෙන්නෙකුට වගේ පේන්නේ නැහැ ඒකයි. අනිමෝන හරි. right ආමන්ත් right okay අපි කන්ටිනියු කරමු. මොන හරි අන්න ඒවා ගැටලුවක් තිබ්බොත් මට ටැග් ගාලා කියන්න. එතකොට අපි දැනට මම මේ මෙන්න මේක ණය කළමනාකරණය අත්දැකීම් කියන එක තමයි කතා කරගෙන ඉන්නේ. එතකොට දැන් මූලික වශයෙන්ම අපි ණය කියන්නේ මොකක්ද හඳුනා ගන්නවා, ණය කළමනාකරණය හඳුනා ගන්නවා ඊටාම කෙටියෙන්. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලමු ණය වැදගත්කම සහ ඒ කාර්යභාරය. දැන් මෙන්න මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අපිට සාමාන්‍යයෙන් එදිනදා දැන් ඔය මම කිව්ව එකයි දැන් සමහරට බජට් ස්පීචස් වෙන්න පුළුවන් පත්තරේ යන දෙයක් මහ බැංකුවේ අපිට තියෙන නියාමනයන් තුලින් එහෙම නැත්නම් සර්කියුලර්ස් තුලින් එහෙම නැත්නම් රටේ ආර්ථිකය පිළිබඳ යම් ආකාරයක දෙන දත්ත තුලින් අපිට විටෙන් විටේ ලබා ගන්නට තියෙන දේවල් තමයි මම මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේවා ගොඩක් වෙලාවට වැදගත් වෙනවා සමහර අවස්ථාවන් වල විභාගෙදී උනත් ඒගොල්ලෝ අහන්නට පුළුවන්. එතකොට දැන් අපි ණය අපිට සාමාන්‍යයෙන් අපි කියනවා දැන් අපි රටක ආර්ථිකයක සප්ලයි ඩිමාන්ඩ් අල තියෙන ગેප් එක මැච් කරන්න ලෝන්ස් එහෙම නැත්නම් ලෙන්ඩින් ඉම්පෝර්ටන්ට් වෙනවා කියලා. දැන් මම ඒක පුද්ගලික පැහැදිලි කිරීමකින් කියන්න. දැන් උදාහරණයක් හිතන්න මෙහෙම. දැන් ඔයා යම්කිසි නිෂ්පාදනයක් කරනවා. අතේ තියෙන ප්‍රාග්ධනය පාවිච්චි කරලා අපි උදාහරණයක් හිතමු අපි මේ දවස්වල ගොඩක් ඔය කැවිලි ಜಾති එහෙම නැත්නම් කෑම හැම හදනවනේ. අපි හිතමු මොනවා හරි අපි හිතමු ලන්ච් පැකට්ස්. අපි 50ක් හදනවා දවසකට. හදලා අපි ආයතන මොනවා හරි කීපයකට අපි දානවා. එතකොට ඒක තමයි මම දැනට කරගෙන යන්නේ. හැබැයි මේව කරගෙන යනකොට දැන් ඔන්න ඔයාගේ බ්‍රෑන්ඩ් එකට දැන් කට්ටියක ඩිමාන්ඩ් එක වැඩි. දැන් කියනවා සප්ලයර්ස්ලා කියනවා රයිට් මෙහෙමයි මට පුළුවන්ද 75ක් දෙන්න. මොකද ඒ කෑම එක හොඳයි. කට්ටිය ඉල්ලනවා, ඉක්මනට යනවා රයිට්. දැන් 75ක් දෙනකොට මොකද කරන්නේ? දැන් මං ගාව තියෙන මුදල කාර්ක ප්‍රාග්ධනය මෙච්චරයි. මම මගේ ඥාති කෙනෙක්ගෙන් කාගෙන් හරි අරගෙන ඕනේ මම 75 දක්වා මගේ ප්‍රාග්ධන කැපැසිටි එක වැඩි කරලා මම 75 දක්වා වැඩි කරනවා. දැන් මෙතනදී මම කරේ මොකද 50 ඉඳන් 75 දක්වා වැඩි කරන්නට මට අවශ්‍ය වුණා යම්කිසි ප්‍රාග්ධනයක්. ඒ ප්‍රාග්ධනය මම සපයා ගන්නවා මගේ ඥාතියෙක්ගෙන් එහෙම නැත්නම් මමගේ දන්න කාගෙන් හරි. හැබැයි මට මේක 150 කරන්නට යන්නට නම් මට ඩෙට් කැපිටල් එකක් ණය ප්‍රාග්ධනයක්වත් අවශ්‍යමයි. නැත්නම් මම තව එක්කෙනෙක් හවුල්කරුවෙක් කරගන්න ඕනේ. මොකද ප්‍රාග්ධනයේ දැන් ඕකේ අර ලොකු මොඩල් එක තමයි ආර්ථිකයකත් ඩිමාන්ඩ් සප්ලයි එක ગેප් එකක් තියෙනවා. ඉල්ලන ප්‍රමාණයට අපිට දී ගන්න සැපයුම වැඩි කරගන්නට අපි තුන් රජයේ ආයෝජනය මදි. අපි කියන පෞද්ගලික ආයෝජනයක් තියෙන්න. ඒක තමයි අපි පිටරට වලින් ණය ගන්න. අරගෙන මේක උඩට වැඩි කරන්නට හදනවා. ඒතර ඒ වගේ දේවල් කරන්නට නම් ණය අවශ්‍යයි. දැන් මම ඒකයි අපහු ටිකක් පැහැදිලි කරේ රටක් හැටියට දැන් අපේ තියෙන ආගියුමන්ට් එකක් තමයි අපි අයි මේ ණය ගන්න. ණය ගන්න නැතුව කරන්න බැරිද? දැන් මම මේ රට ගැන කියන්නට කලින් මේ තමුන් ගැන කිව්වේ දැන් අපිට පැහැදිලිනේ අපිට මෙතනින් එහාට 75න් උඩට යන්න නම් මට අනිවාර්යයෙන්ම මොන හරි ක්‍රමයක් තියෙන්න ඕන. ඒක ඩෙට් කැපිටල් එකක් හරි ඉක්විටි කැපිටල් එකක් හරි වෙන්න ඕන. ඒක මම බැංකුවකින් හෝ කාගෙන් හරි ගන්න ඕනේ නැත්තම් මට කවුරු හරි ඇවිල්ලා උදව් කරන්න ඕනේ මේක වැඩි දියුණු කරන්න. රටත් එහෙමයි ආර්ථිකයත් එහෙමයි. ඊළඟට තමයි ආයෝජන ඉදිරි කිරීම පරිභෝජන කටයුතු සඳහා අපි ගත්තොත් ණයක්. ණය වැදගත් වෙනවා. දැන් ඩිමාන්ඩ් සප්ලයි ગેප් එක වගේම ඒකෙන් ඊළඟට එන එකක් තමයි අපි කියන ඉන්වෙස්ට්මන්ට්, සේවිංස් ඇන්ඩ් කන්සම්ප්ෂන්. දැන් අපිට කන්සම්ප්ෂන් එක ගැන අපි කතා කරොත් කන්සම්ප්ෂන් එක තැනදී අපි නතර වෙනවනේ. අපේ අතේ තියෙන මුදල් ටික ඉවර කරගත්තාට පස්සේ අපිට කන්න බැරි වෙනවා. අපි ක්‍රෙඩිට් කාඩ් එකට අරන් ගිහිල්ලා කන්න පටන් ගන්න මොකද්ද? ණයක් හැටියට ගන්නවා. හැබැයි දැන් මට යාළුවෝ ටිකක් හොස් කරන්න ඕනේ. අතේ සල්ලි නැහැ. හරි? කන්සම්ප්ෂන් නීඩ් එකක් තියෙනවා. එතකොට මම මොකද කරන්නේ? මම දැන් එහෙනම් මට යාළුවෝ ටිකට කන්න බොන්න දෙන්නත් ඕනේ, පාටියක් දෙන්නත් ඕනේ. මම යනවා ක්‍රෙඩිට් කාඩ් එකට ගිහිල්ලා වැඩේ කටයුතු කරගන්නවා. අන්න ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නැත්නම් මට මේ කියන කන්සම්ප්ෂන් නීඩ් එක කරගන්න බෑ. එහෙම නැත්නම් මට ටීවී එකක් ගන්න ඕනේ, AC එකක් ගන්න ඕනේ ගෙදරට, ෆ්‍රිජ් එකක් ගන්න ඕනේ.
කන්සම්ප්ෂන් දෙයකට තමයි යෝනේ. හැබැයි මට ඒකට අතේ සල්ලි දැන් නැහැ. මම ක්‍රෙඩිට් කාඩ් ඊසි පේමන්ට් එකට යනවා. එතන මං ගිහිල්ලා අද ටීවී එක අරන් බලනවා ඉදිරියට. හැබැයි මට ඊසි පේමන්ට් එක මාස 12ක් දක්වා මට ගෙවන්න පුළුවන්. මං ඉදිරියේ උපදවන දෙයකින් මම කරනවා. ණයක් වෙලා තියෙනවා මගේ කන්සම්ප්ෂන් නීඩ් එකට. ඒ වගේ අපිට ණය අවශ්‍ය වෙන තව දෙයක් තමයි. අනිත් එක තමයි විධිමත් ණය. regulated lending. ඒ කියන්නේ දැන් මෙහෙම දැන් අපි ගත්තොත් ගොඩක් වෙලාවට රටක් හැටියට ගත්තොත් බැංකු නොවන මූල්‍ය ආයතන මගින් නිසි කළමනාකාරීත්වයක් යටතේ ණය ලබා දීම් කරනවා නම් ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනය, එහෙම නැත්නම් පුද්ගල සංවර්ධන, සමාජීය සංවර්ධන සඳහා මේක උදව් වෙනවා. ඇයි? අපි regulated lending අපි කියන මේ ඇවිල්ලා මේ පිළිගත හැකි කියන ක්‍රමවේදයේ ණය ලබා දීමක් කරන්නේ. 130 40 පොලිය ගහලා නැහැ. තියෙන ඔක්කොම ප්‍රොපර්ටිස් අපි මෝගේජ් කරගෙන නැහැ. ලෝකෙ තියෙන ඔක්කොම ණය කොන්දේසි දාගෙන හිර කරලා නැහැ. හැබැයි මේක මනි ලෙන්ඩර් කෙනෙක්ගෙන් ගියොත් දවසේ පොලියට, සතියේ පොලියට ඉඩකඩම් 2-3ක් තියාගෙන දවසක් පරක් වුණොත් සින්න වෙන ලෙවල් එකකට යනවා. ඒතර ඒවා regulated නොවන විධිමත් නැහැ, අවිධිමත්. ඒතකොට අවිධිමත් ඒවායි ප්‍රොමෝට් වෙන්නේ. regulated lending කළා නැත්තම්. regular basis වල හරියට දීලා නැත්තම්. ක්‍රමානුකූල දේවල් කළා නැත්තම් ඔන්න මාකට් එකේ වැකියුම් එකක් එනවා. ඊට පස්සේ අර දෙනවා. අපි ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ඉල්ලනවා නම් කස්ටමර් කෙනෙකුට ආවහම ආයි ලෝන් එකක් එයා නෙවෙයි යාගේ කවුරුවත් බැංකුවට එවන්නේ නැති මට්ටමට අපි ප්‍රශ්න අහලා එච්චර මිනිහෙකුට වද දෙනවා නම් එතකොට මොකද වෙන්නේ? එයා යනවා easy methods වලට. costly තමයි. risky තමයි. but අපි යනවා. ඒක නවත්තන්න මොකද වෙන්න ඕනේ? එහෙනම් ණය වැදගත්, ලබා දීමේ කාර්යය වැදගත්. ආර්ථික වර්ධන සංවර්ධනය. ඒ කියන්නේ economic growth and economic development. දැන් ඒක තමයි මේ අපි හැමදාම අපි දැන් ආගියුමන්ට් එකක් අපි සාකච්ඡා කරොත් එහෙම දැන් මේකට ආගියුමන්ට් දෙකක් තියෙනවා. දැන් අපි කියනවා සමහර වෙලාවට රටක් හැටියට අපි ණය ලබා ගන්න යයි. දැන් අපි කල්පනා කරොත් රටක් හැටියට ණය ලබා ගන්නවා අපි වගේ රටක් ගත්තොත් ණය ලබා ගන්න අවශ්‍යයි ගත්තු ණය ගෙවන්නත්. ගත්තු ණය ගෙවන්නත් අවශ්‍යයි. හේතුව ටිකක් ණය ලොකු ප්‍රමාණයක් අපේ GDP එක එහෙම නැත්නම් ටැක්ස් ඒ තියෙන ප්‍රමාණයෙන් ඒ සිල් දෙන්නේ නැත්නම් අපි දේශීය සහ විදේශීය ණය ලබා ගැනීම කරලා අරක ගෙවනවා. හැබැයි හැමදාම අරගෙන ගෙවනවා. ඔය ක්‍රමයේ ගියොත් මොකද වෙන්නේ? එන්න මේක වැඩිත් වෙනවා. ඇයි වැඩි වෙන්නේ? ඇයි දැන් ණයක් ගත්තොත් ඒකට එන පොලිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ එක්ස්චේන්ජ් රේට් එකේ ලොස් එකක් හින්දා වෙන්න පුළුවන්. එතකොට අපි ගන්න ගානම ගෙවුවා කියලා එහෙම අඩු වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක් ඒ exchange rate loss, interest rate, inflation ඒ factors උත් හින්දා ණය component එකේ යම් ප්‍රමාණයක් වැඩි වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? ණය ගන්න ඕනේ තමයි. කොටසක් ආපහු ගෙවීම සඳහා වෙන්න පුළුවන්. හැබැයි කොටස ආයෝජනය කරන්න. රටක GDP එක වැඩි කරන sectors බලාගෙන ඒවට ආයෝජනය කරන්න. දැන් ඒක තමයි අපි මේ දවස්වල උපරිම උත්සාහ ගන්නවා export develop කරන්න. remittances promote කරන්න. පුළුවන් තරම් ටූරිස්ට්ලගෙන් දේවල් ගන්න. import substitutions වැඩි කරන්න. එතකොට මොකද වෙන්නේ? import restrict කරන්න. අපි බලනවා අපේ reserves ටික වැඩි කරගන්න. දැන් අපේ පිටින් එන income එක දැන් ඇත්ත කතන්දරේ තියෙන්නේ අපි හිතමු මෙහෙම රටක් ඇතුලේ GDP දැන් ආර්ථික වර්ධනය සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන් එක පුද්ගලයෙක් අතර මුදල් නැත්නම් පුද්ගල කාණ්ඩයකට මුදල් ටික ගියා කියන එකෙන්ම GDP එක වැඩි වෙන්න පුළුවන්. හැබැයි per capita income එක වැඩි වෙන්න පුළුවන්. නමුත් රටේ සංවර්ධනය ආර්ථික සංවර්ධනය වෙලා නැහැ. සමාජීය හැටියට බැලුවොත්. මොකද වෙන්නේ? දැන් මංගාව තියෙන රුපියල එකතු වෙලා local production කියලා ඉවරලා මේක කරන සල්ලි ටික මෙතෙන්ට රුපියල් 100 ගියා නම් මෙතන වැඩි වෙනවා තමයි. හැබැයි රටක් හැටියට අර අපි මේ කේක් එක ලොකු වෙලා නැහැ. ඒක වැඩි වෙන්න මොකද වෙන්නේ? අපි ඉන්ෆ්ලෝ එකක් එන්න ඕනේ එළියේ. එක්ක ඩොලර්ස් remittances හැටියට, අපි එක්ස්පෝර්ට්ස් හැටියට, value addition එක හැටියට. දැන් මෙහෙ තියෙන එකක් ආපහු එක්ස්පෝර්ට් කරනකොට රුපියල් 2යි නම් වැඩි වෙන්නේ වැඩක් නැහැ. රුපියල් 2 10ක් කරලා ගත්තොත් වැඩිපුර මුදලක් එනවා. ඒකෙන් මොකද? අන්න. එතකොට තමයි මේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක වෙන්නේ. ඒතර ඒකට තමයි අපි ණය ලබා දෙන්නේ. දැන් අපි නිකම්ම ණය දීලා වැඩක් නෑ. කන්සම්ප්ෂන් එකට විතරක් අපි ණය දෙනවනම් වැඩක් නෑ. ඒ කියන්නේ අපි කියන්නේ පර්සනල් ලෝන්ස් විතරක්ම දීලා තියෙන වැඩක් තියෙනවා. කන්සම්ප්ෂන් එක විතරක්ම කරා කියලා අපිට වැඩක් නෑ. කන්නෝඩි තමයි. හැබැයි ඒකෙන් ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකක් වෙන්නේ නෑ. හැබැයි අපි
ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් එකකට දුන්නොත් ඒකෙන් ජොබ්ස් එන්න පුළුවන්. ඒකෙන් අනිත් වැඩ කටයුතු පහසු වෙන්න පුළුවන්. අන්න ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එකට සපෝට් එක. එක්ස්පෝර්ට් වැලියු ඇඩිෂන් එකට අපි ලෝන් එකක් දුන්නොත් වර්කින් කැපිටල් එකක් දුන්නොත් අන්න ඩොලර්ස් ටිකක් අපිට වැඩිපුර එනවා. රෙමිටන්සස් දැන් අපේ කට්ටියගේ නොලෙජ් එක වැඩි කරලා අපි දැන් රෝ එම්ප්ලොයිස්ලා හැටියට යවන්නේ නැහැ. අපි වැලියු ඇඩඩ් නැත්නම් ස්කිල් අප් ස්කිල් කරලා යවනවා අපේ ශ්‍රම බලකාය. ඩොලර්ස් 1000ක් ගන්න එක්කෙනා ඩොලර්ස් 2500ක් හැටියට ගන්නවා. ඩොලර්ස් 2500ක් පඩි ගන්නකොට මොකද වෙන්නේ? ඒ 1000 වෙනකොට 2500ක් අපිට එනවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් අපිට මුදල් ඒමක් සිද්ධ වෙනවා. එතකොට එතනදී අපි කරලා තියෙන්නේ වැඩිපුර දෙයක් පිටින් මෙහෙට ගෙන්න ගත්තා. එතකොට අන්න ඒකට අපිට සමහරට ඒ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. අන්න ඒකට කන්සම්ප්ෂන් ලෝන් එකකට දෙනකොට ඒකේ වැලියුේෂන් එකක් තියෙනවා. එතකොට අන්න ඒ විදිහට තමයි අපි සාකච්ඡා කරන්නට ඕනේ ණය ලබා දීමේදී ආර්ථික වර්ධනය හෝ සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. දැන් මෙතනදී අපිට ගොඩාක් කරුණු සාකච්ඡා කරන්නට පුළුවන්. නමුත් මම කීපයක් කතා කරේ. ණය ඇයි වැදගත් වෙන්නේ? මොකද්ද ණයේ කාර්යභාරය කියන එක. ඒතකොට මම මෙන්න මේ වගේ දෙයකට තමයි මම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරන්න කැමතියි කියලා කිව්වේ. මේ දවස්වල මේ සම්බන්ධයෙන් අපි හිතමු පුවත්පත්වල වෙන්න පුළුවන්, මහ බැංකුවෙන් වෙන්න පුළුවන්, බැංකු වලින් වෙන්න පුළුවන්. ඒ දෙන එහෙම නැත්නම් ඒගොල්ලෝ අපිට යෝජනා කරන අදහස් අර වගේ අරගෙන කියවන්න. මේක සිංහලද ඉංග්‍රීසිද කියලා ભેදයක් නැහැ. සමහරවිට අපි හිතමු සමහර පත්‍රයක් ගත්තොත් සිංහලෙන් යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් අදහසක් දෙන්න පුළුවන්. ලංකාවේ ණය වැඩිද නැද්ද? ණය අඩු කරගන්නේ කොහොමද? කොහොමද ආර්ථික සංවර්ධනයට ණය පාවිච්චි කරන්නේ? දැන් ඒවා කියවන්න එතකොට අන්න මම කියනට මැක්‍රෝ පික්චර් එක අපිට එන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට හරි ලේසි මේ අපි ඉගෙන ගන්න දේ ප්ලග් කරන්න. එහෙම නැත්නම් මේක කටපාඩම් කරගත්ත කියලා කිසිම අර අපේ භාෂාවෙන් කියනවනම් වැඩක්ම නැහැ. විභාගේ පාස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රයෝජනේ අඩුයි. අපි මේ හැබිට් එක හදාගත්තොත් අපි මොකද කරන්නේ? දැන් අපි ටිකක් කරලා දැන් අපිත් ওই ෆෝරම් එකක දෙක අපි කතා කරනවා. අපි Zoom එහෙම නැත්නම් වෙබිනාර් එකකට සම්බන්ධ වෙනවා. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ මොකක් හරි දෙයකට අපි සම්බන්ධ. කොට දැන් අපිට රයිට් ඒගොල්ලන් භාෂාවෙන් අපි කතා කරන්න පටන් ගන්නවා. සමහරට ඒගොල්ලන් නිත් එකක් තියෙන්න පුළුවන්. ඒක නිත් එක අපිට නැති කරන්නට පුළුවන්. අපි ඒකට කරුණු දැනුවත් වෙන්න ඕනේ. එතකොට මේ පොතේ තියෙන දේ මේ ඉගෙනගෙන බෑ. එතකොට ඒක සම්බන්ධ කරන්න ඕනේ අර එළියේ නැත්නම් බාහිර පරිසරයේ සිදුවෙන දේවලුත් එක්ක. රයිට්. මේ වෙනකම් මොන හරි ගැටලු තියෙනවද? ඔයගලන්ට මම හිතනවා මේක ගොඩාක් අමාරු නැහැ, පැහැදිලි ඇති කියලා. නමුත් මොනවා හරි තේරෙන්නේ නැති කොටසක් එහෙම නැත්නම් ඔයගලන්ට මේකට ඇඩ් කරන්න දෙයක් මොනවා හරි දෙයක් තියෙනවද? right සම්පත් thank you මොනවා හරි ෆීඩ්බැක් එකක් එහෙම නැත්නම් තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඒක යෝජනා කරන්න අපි ඒක ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට අපි ඊළඟ ස්ලයිඩ් එකට move වුණොත් මේකත් ස්ට්‍රේට් ෆෝවර්ඩ් එකක්. එතනදී අපි බලනවා කොහොමද මේ බැංකු එහෙම නැත්නම් මූල්‍ය ආයතන වලට මේ ප්‍රාග්ධනය එන්නේ සහ යන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට මූලාශ්‍ර නැත්නම් අපිට කොහොමද මේ මුදල් ගලා එන්නේ? දැන් මේ ණය ලබා දෙන්නට අපිට යම්කිසි මුදල් ප්‍රමාණයක් තියෙන්න බෑ. ඒ මුදල් එන්නේ මෙන්න මේ ක්‍රමයට. ප්‍රාග්ධනයේ හැටියට. අපි කැපිටල් එක හැටියට මුලින්ම දාන සහ පසුව විතෙන් විට එන ප්‍රාග්ධනය කැපිටල් එක අපිට එනවා. ඊළඟට පුද්ගලයන්ගේ තැන්පතු. දීර්ඝ කාලීන, කෙටි කාලීන නැත්නම් ජංගම ගිණුම් වල තැන්පතු, සේවිංස් තැන්පතු, මයින ඒ වගේ තැන්පතුත් අපිට එනවා. ඊළඟට අපි ණය මුදල් තව බැංකු වලින්, මහා බැංකුවෙන්, පිටරට වලින් අපි ණය මුදල් හැටියටත් අපි ලබා ගන්නවා අපේ ප්‍රාග්ධනය වැඩි කරගන්න. අනිත් එක තමයි රිටේන් ප්‍රොෆිට්ස්, රඳවාගත්තු ලාභ. අපේ අවුරුද්දක් පතා අපේ එන ලාභ බෙදා හැරීම් වලට ගියාට පස්සේ ඒ රඳවාගත්ත ලාභ නැත්නම් රිටේන් අර්නින්ග්ස් ටික ආයෙ අපිට පාවිච්චි කරන්න පුළුවන් බැංකුවක අර මුදල් මූලාශ්‍රය නැත්නම් සෝසර්ස් හැටියට. මේක යූසර්ස් උත් තියෙනවා. මේ ගන්න ණය මුදල් අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඒක තමයි නීති ප්‍රකාර සංචිත. ඔය අපි කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකේ මෙන්න මේ රිසර්ව්ස් මෙන්න මේවා තියන්න මැන්ඩටරි කියලා. එම සංචිත හැටියට. නැත්නම්
මූල්‍ය සංචිතය හැටියට. ෆයිනෑන්ෂල් රිසර්ව්ස් හැටියට අපි යම් කිසි කොටසක් තියෙනවා. ඊළඟට බරෝවර්ස්ලට පාරිභෝගිකයන්ට අපි ලබා දුන්න ණය loans and advances දැන් මේ අපි සාකච්ඡා කරේ. ඊළඟට treasury bills, treasury bonds සුරකුම් පත්වල අපි ආයෝජනය කරලා තියෙන යම් කිසි කොටසක්. ඊට අමතරව අපි fixed assets හැටියට නැත්නම් ස්ථාවර වත්කම් හැටියට ලබාගත් අවස්ථා තියෙනවා. එතකොට මේ සාකච්ඡා කරේ අපේ බැංකුවකට මුදල් ගලා එන්නේ කොහොමද? බැංකුවකින් මුදල් ගලා යන්නේ කොහොමද? මේ සාමාන්‍ය දේවල්. නමුත් අපි දැනුවත් විය යුතුයි. දැන් අපි බැංකුවක ඉන්නකොට අපි දැනගන්න ඕනේ රයිට්. දැන් අපි කස්ටමර් ඩිපොසිට්ස් අපිට එනවා. අපි ලෙන් කරනවා. ඒතර මාජින් එක ගැන අපි දැන් කස්ටමර්ට 10% දීලා අපි හැම වෙලේම කස්ටමර්ට දර අපි කියන්නේ අපේ තියෙන දැන් ගොඩක් වෙලාවට තියෙන අපි උත්සාහ කරන්නේ ප්‍රිම රේට් එක දීලා ඩිපොසිට් එක ගන්න. කොහෙන් හරි කමන්නේ අනිත් බැංක වලට වඩා අරගෙන අපි ඩිපොසිට් කර ගන්නවා කියලා අපි හිතනවා. අනිත් පැත්තෙන් කල්පනා කරනවා අඩුම රේට් එකක් හරි කමන්නේ දීලා කස්ටමර්ට ලෝන් එකක් දීලා තියාගන්න. ඒ දෙක ගැලපෙන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ මැනේජ් කරගන්න. ඒ කියන්නේ සමහර අය ටික වැඩි රේට් එක දෙන්න වෙයි. නමුත් ඩිපොසිට් රේට් එකත් අපි මැනේජ් කරන්න. ඒ වගේම ලෙන්ඩින් රේට් එක. ලෙන්ඩින් රේට් එක සම්බන්ධ වෙන්නේ කස්ටමර් දිහා මූණ බලලා නෙවෙයි. තියෙන ඒ අදාළ පාරිභෝගිකයාගේ අංශය තුල තියෙන අවදානම අනුව risk based pricing කියලා අපි පස්සේ ඉගෙන ගන්නවා. අවදානම් වැඩි කොට්ටාසයක් නම් pricing එක high වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ වයස, සුරුකුමක් ලබා දීමද නැද්ද, ණය ප්‍රමාණය, ඒකත් කොන්දේසි, ණය ගෙවීමේ කාල සීමාව, නැත්නම් ඒ අදාළ පාරිභෝගිකයා සිටින ක්ෂේත්‍රය, ණය අංශය, වෙළඳපොළ ප්‍රශ්න ඒ ඔක්කොම බැලුවහම අවදානම් අඩුද වැඩිද කියන දේ තේරෙනවා. අවදානම් වැඩි නම් අපිට මේ 100ට 7ට 8ට 9ට දෙන්න බෑ. ඒක 100ට 10ක් 12ක් 13ක් වෙන්න ඕන. හැබැයි අවදානම් අඩුම කස්ටමර් කෙනෙකුට 7ට 7මාට දුන්නත් කමන්නේ මොකද on the dot payment කියන එක අපි දන්නවා. ඒතර ඒ අනුව අපි අපේ sources මොනවද users මොනවද කියලා අපි තීරණය කරනවා. ඊළඟට මෙතනදී සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කරනවා ආර්ථිකයක විවිධ ව්‍යාපාර අංශවල. දැන් මේකත් සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ දකින දෙයක් තමයි අපි ණය ලබා දීමේදී අර මම කියන දැන් type of borrowers, type of credit, type of securities ගැන කතා කරනවා. හරි. නමුත් type of borrower ගැන හිතනකොටම ඊට උඩින් අපිට එනවා industry sector එක. ඒ අදාළ පාරිභෝගිකයන් ඉන්නේ මොන ක්ෂේත්‍රය තුල? ඒක හරි වැදගත්. දැන් මෙතනදී අපි උදාහරණ ගත්තොත් කර්මාන්ත වෙන්න පුළුවන්. කෘෂිකර්මාන්ත, ඉඩකඩම් දේපළ, සංචාරක, ඉදිකිරීම්, නිෂ්පාදන, වෙළඳ, පාරිභෝජන. ඒ වගේ දැන් අපි මේ සෙක්ටර්ස් අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ ප්‍රයොරිටිස් අපි දැනගන්න. උදාහරණයක් ගත්තොත් මේ දවස්වල අපි ගත්තොත් අපනයන ක්ෂේත්‍රයට වැඩි ප්‍රමුඛතාවයක් දක්වුවා කියලා හානියක් නැහැ. මොකද එතනදිත් අපිට දැන් තේරෙනවා මේ රජ්‍ය සම්බන්ධ ආයතන රටක් හැටියට අපි දැන් එක්ස්පෝර්ට් ප්‍රෝ කියලා අපි කියනවා. ප්‍රෝ එක්ස්පෝර්ට්. අපනයනයේ දිරි වර්ධනයකට අපි කැමතියි. ඒ වගේම තමයි සංචාරක ක්ෂේත්‍රය ගත්තොත් මේ දවස්වල සංචාරක ක්ෂේත්‍රයේ යම් ආකාරයක පසුබැසීමක් තියෙනවා. එහෙමනම් අපි චුට්ටක් දැන් අපේ එක්ස්පෝෂර්ස් අපි මැනේජ් කරන එක තමයි මේ දවස්වල කරන්නේ. ආයෙ නැත්තම් දීගෙන යන්නේ නැහැ සංචාරක ක්ෂේත්‍රෙට. මොකද කෙටි කාලිනව අපි යම්කිසි ආකාරයක ගැටලු ඒකට මුහුණ දීලා තියෙනවා. හැබැයි තව මාස 6ක් අවුරුද්දක් යනකොට නැවතත් සංචාරක ක්ෂේත්‍රයට එනකොට අන්න අපි අපේ තියෙන ලිමිට්ස් මේවා කරගෙන එහෙම නැත්නම් තව දුරටත් ණය පහසුකම් වැඩි කරගෙන අන්න ඒක growing sector එකක් බවට පත් වෙනවා. ඒතර මේ හඳුනා ගන්නා ව්‍යාපාර ක්ෂේත්‍ර අපි හැම වෙලෙම බලනවා කාලෙන් කාලෙට ඒවා high growth ද එහෙම නැත්නම් ඒවා low growth ද එහෙම නැත්නම් ඒවා අපි කියනවා වගේ ඒවා no growth areas ද. ඒ කියන්නේ අපි යන්නේ නැති වැඩිපුර යන අඩුවෙන් යන ආකාරයට අපි විටෙන් විටේ මෙන්න මේවා සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කළා තමයි බැංකුවක ප්‍රතිපත්ති උපාය මාර්ග සකස් කරන්නේ. දැන් උදාහරණයකට අපි දැන් මීට මොහොතකට කලින් කතා කරා වගේ
ඉඩකඩම් දේපල සංවර්ධනය කියන සෙක්ටර් එක ටිකක් කාලයක් අපි දැක්කා ටිකක් වැටිලා තිබුණා. එහෙම නැත්නම් ඒක මූණේ නැහැ. apartment වෙන්න පුළුවන්. property developing වෙන්න පුළුවන්. ඒක වැටිලා නිකන් යම් ප්‍රමාණයකට අපි දැක්කා මේ grow නොවි තිබුණා. හැබැයි දැන් ඕගොල්ලන්ට මොකක්ද හිතෙන්නේ? දැන් මේ 107කට ණය ලබා දීමේ ණය යෝජනා ක්‍රමය ආවත් හරි ඔයගොල්ලෝ දකින්නවද මෙන්න මේ ඉඩකඩම් දේපල සංවර්ධනය කියන එකට යම් ආකාරයකට ඉල්ලුමක් එයි කියලා? මොකක්ද ඔයගොල්ලන්ගේ අදහස? ඔයගොල්ලෝ හිතන විදිහට ඒක දැන් මේ මාකට් එක ඉස්සරහට ටිකක් පොටෙන්ෂල් එකක් වෙයිද? එහෙම නැත්නම් මේ විදිහටම ස්ටැග්නේට් වෙලා තියෙයිද? පොටෙන්ෂල් එකක් තියෙනවා සර්. පොටෙන්ෂල් එකක් තියෙනවා. ඇයි? හේතුව 107කට ඔයාට ගයක් හදන්න, ඉඩමක් ගන්න, නැත්නම් apartment එකක් ගන්න, ඒ level එකට යනකොට මොකද වෙන්නේ? එතකොට 107 කියන්නේ ගොඩක් attractive rate එකක්. අනිත් එක නිවාස කියන එක ගොඩක් වෙලාවට අපි හැමෝම කැමති ගෙදරකට යන්න නේ. එතකොට හොඳ ඕපනින් එකක් එනවා. එතකොට ඔන්න ඔය ඉන්ඩස්ට්‍රි එකේ හොඳ කස්ටමර්ස්ලා ටිකක් නැත්නම් හොඳ ඔන්ටර්ප්‍රෙනියර්ස්ලා ටිකක් පිහි වෙන්න පුළුවන්. අනිත් එක තමයි වෙළඳපොලේ පොලි අනුපාතත් ක්‍රමානුකූලව දැන් අඩු වෙනවා. ඉස්සර අපි දැන් ඩිපොසිට් එකකට දුන්න 10%ක 10ක් 11ක් 12 ඒක දැන් ආවා 9කට 8කට දැන් ඒක 7කට 6කට බහැලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? ගොඩක් වෙලාවට අපි ආයෝජනය කිරීම එක්කෝ වාහනවල එක්කෝ දේපල එක්කෝ අපි ඔය කියන ස්ථාවර තැන්පත් ඔය තුනම ගත්තාම දැන් චුට්ටක් අපිට මේ පැත්තට ගියාට හානියක් නැහැ. මොකද දේපලවල අඩු පොලියට ආයෝජනය කරන්නත් පුළුවන්. ඒවැ යම්කිසි කාලයත් එක්ක වටිනාකම වැඩි වීමකුත් දෙනවා. මොකද දේපල කොහොමත් හිඟයි ඉඳන්. කාලයත් එක්ක වටිනාකම වැඩි. එතකොට දැන් මොකද වෙන්නේ? එහෙනම් ඒ පැත්තට පොටෙන්ෂල් එකකුත් එනවා. දැන් අන්න ඒව තමයි අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. කොහොමද මේ ශේෂ්ත්‍ර හඳුනා ගැනීම? ඒක බැංකුකරුවෙක්ගේ කාර්යභාරය. දැන් ඔයාලට තියෙන චැලෙන්ජස් තමයි ඒවා. දැන් මීට කලින් අපි කතා කරනවා සමහරට ඇග්‍රි නියමයි, ඇග්‍රි එකට හොඳයි ඔක්කොම කියනවා. හැබැයි දැන් ඇග්‍රි හොඳයි තමයි. නමුත් ඇග්‍රි කියන එකේ දැන් අපි බලන්න ඕනේ දැන් අපි ණය ලබා දීමේදී අපි ફોකස් ඒරියා වෙනකොට රෝ ඇග්‍රිකල්චර් එකට වඩා වැලියු ඇඩඩ් ඇග්‍රිකල්චර් වලට අපිට යන්න පුළුවන්. ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර් කියලා ස්කෝප් එකක් තියෙනවා. ඒවා තමයි ඔයගොල්ලන්ගෙන් එන්න ඕනේ. නැත්තම් කොහොමත් අපි හිතමු ටී රබර් කොකනට් හරි එහෙම නැත්නම් පැඩි සාම්ප්‍රදායික දේවල් නේ. ඒවට අපිට ණය දෙන්න පුළුවන්. එක්ස්පෝර්ට් වැඩි වෙයි. රයිට්. ඒක නෙවෙයි. අපි තව චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා. අපි හිතමු කල්ටිවේෂන් වගේ කරනකොට අපිට පුළුවන් ද ඩ්‍රිප් ඉරිගේෂන්ස් වගේ දේවල් වලට. එහෙම නැත්නම් ඔය අපි සීඩ්ස් වගේ දේවල් ගත්තාම දැන් ඒව මොකක් හරි ක්‍රමයක් තියනවාද නිකන් අර ඒ වගාව හාවස්ට් එක එකම විදිහට එන විදිහට මාස 3කින් ගන්න පුළුවන්. එතකොට ඵලදාව ගොඩක් වැඩි. කියන්නේ ඒ සීඩ්ස් ඇත්තම මොනවා හරි සමහරට එක්ස්පෙරිමන්ට් එහෙම නැත්නම් ලැබ්ස් තුල ඩෙවලොප් කරපු මොකද සීඩ්ස් තියෙනවා. මොකද ඒකේ වටිනාකම මම උදාහරණයකට කියන්නේ. දැන් අපි හිතමු අපි එක්ස්පෝර්ට් මාකට් එකකට කරනවා කියලා. දැන් අපි හිතනවා අඹ. දැන් ලංකාවේ නෝමල් අපි හිතමු කරත කොළඹ වෙන්න පුළුවන්, විලාඩ් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තව එකක් වෙන්න පුළුවන්. නමුත් අපි අඹ හැදුවොත් එම සමහර වෙලාවට අඹ අපි හිතමු ගස් 20ක් තියෙනවා. යම් ප්‍රමාණයක් අඹ අපි කඩා ගන්නවා. හැබැයි ඒ අඹ වල හැඩය ගෙඩියෙන් ගෙඩියට පොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි නේචර් එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඔක එක්ස්පෝර්ට් මාකට් එකට යන්න ගියාම අපි තුමු සිංගප්පූර්, මැලේසියා, නැත්නම් US, ෆ්‍රාන්ස් ඒගොල්ලෝ නෑ අපිට ඕන මෙන්න මේ එකම જાති එකම විදියට අපිට මෙන්න මෙච්චර ගෙඩි 1000ක් ඕනේ. ගෙඩි 5000ක් ඕනේ. අන්න. ඒ මොකද කතන්දරේ තියෙන්නේ. එතකොට දැන් අපිට ඒක විහිළුවක් වගේ තේරෙන්න පුළුවන්. නෑ. අපි පොඩ්ඩක් කියවලා බැලුවොත් එම දැන් අර මම කිව්වාගේ දැන් අපි සමහර වෙලාවට අපි සීඩ්ස් එක විදිහකට ඔය පරීක්ෂණාගාර තත්ත්ව තුල හදාගත්තා නම් හැම අඹ ගෙඩියක්ම ඒකේ තියෙන ඔක්කොම එකම විදිහකට තමයි නිෂ්පාදනය වෙන්නේ. වීත් එහෙමයි. බඩේරුත් එහෙමයි. ඒතර ඒ වගේ නිෂ්පාදනය වැඩි කරන්න, ඵලදාව, හාවස්ට් එක අස්වැන්න වැඩි කරන්න සහ ඒකේ ප්‍රසන්ටේෂන් එක හොඳ වෙන විදිහට අපිට පුළුවන් ඉන්පුට් පැත්ත බලන්න. ඒක ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර් වෙන්න පුළුවන්. නිෂ්පාදනයේ පැත්තෙන්, වැලියු ඇඩිෂන් එකේ පැත්තෙන්, පැකේජින් එකේ පැත්තෙන්. ඒතර දැන් අපි මේ මෙච්චර කල් කරපු දෙයට වඩා චුට්ටක් ඇග්‍රි ඕනේ.
හැබැයි ඇග්‍රිකල්චර් එකේ තියෙනවා අපි කියන සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර්. ඒතර අපි ගාව තියෙන දැනුම මදි වුණත් අපිට පුළුවන් දැන් ඉස්සර වගේ නෙවෙයි ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා කවුද කරන්නේ මොන රටවලද කරන්නේ මොකද්ද ඒකේ තියෙන තාක්ෂණික දේ. ඒතර ඒ සඳහා අපිට ලංකාවේ ඉන්නවද ව්‍යවසායකයන් ඒ සඳහා අපිට මූල්‍ය පහසුකම් ලබා දෙන්න පුළුවන්. අන්න ඒක තමයි බැංකු කරුවෙක් විසින් සලකා බැලිය යුතු දේ. නැත්තම් සම්ප්‍රදායික විදිහටම ඇග්‍රි හොඳයි ගවර්න්මන්ට් එකෙන් කන්සෙෂන් තියෙනවා සාමාන්‍යයෙන් පැඩි STL ලෝන් එක දීගෙන නෑ ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒක කරන්න ඕනේ. ඒක ගමන් අපි බලනවා රයිට් මොකද්ද අපිට කරන්න පුළුවන් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එක. මොකද්ද අපේ අලුතෙන් අපි කියන වැලියු ඇඩිෂන් එක. ඉතින් එහෙම කරොත් අපි ඉස්සරහට යනකොට ව්‍යවසායකයොත් එයි. එතකොට අපිට මේකෙදි අර මම කියන වැලියු ඇඩිෂන් එක. එහෙම නැත්නම් අපි කියන ඇඩිෂනල් ඉන්කම් එක අපිට ගන්නට තියෙන හැකියාව වැඩිවීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. ඒතර ඒ වගේ දා තමයි ශේෂ්ත්‍ර හඳුනා ගැනීම කියන්නේ. දැන් සමහරවිට දැන් අපිට ඕක විභාගේ ප්‍රශ්නයක් කරන්නවත් යන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි යෝජනා කරන්න කියලා කිව්වහම එතකොට අපි කල්පනා කරන්න රයිට් කොහොමද මෙතෙන්ට අපි අප්‍රෝච් කරන්නේ? මොනවද මේ කියන වෙනස් කෙරේ? දැන් ඕක විභාගේ එකපාර ආපු ගමන් අපිට ඔක් කරගන්න බෑ. ඊට කලින් අපි සූදානම් වෙන්න ඕනේ. දැන් අපි මම ඒකයි කිව්වේ දැන් සමහරවිට දැන් මේක මම අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට දැන් ඔයාලා ඉන්න අපි දැන් පේපර් ආටිකල් එකක් දාන ඉන්ඩස්ට්‍රියල් ඇග්‍රිකල්චර්. අන්න එකතු කරගන්න ආටිකල් එක. මොකද්ද මේ? කියවල බැලුවා. දැන් චුට්ටක් ඔය ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. තව ටිකක් හොයලා බලන්න. අන්න මෙතන ප්‍රොපොසිෂන් එකක් හැදෙනවා. දැන් අපි කතා කරනවා ගම්මිරිස් කියනවා, තේ කියනවා, ප්‍රතිඅප නෑනේ කීකින් දැන් අපි කියන්නේ මොකද වෙන්නේ? අර එහෙන් ගේනවා පොඩි මේකක් දානවා යවනවා. ඒ වැඩේ මොකද වෙන්නේ? ලංකාවේ රුපියල් 800 රුපියල් 300 බහිනවා. ඇයි? ලංකාවේ මේඩ් ඉන් ශ්‍රී ලංකාවේ නැත්තම් ශ්‍රී ලංකා කියලා යවනවා කොහේ හරි තැනක ගන්න අනිත් පැත්තට. ඒ වැඩේ මොකද වෙන්නේ ලංකාවේ ගම්මිරිස් නැත්නම් ලංකාවේ තේ කියන එකට එළියේ තියෙන අද වටිනාකම සහ ඉදිරියේ වටිනාකම ඔක්කොම අඩු වෙන්න පටන් ගන්නවා. අපි සමහරවිට කරන වැරදි දේවල්. ඒත් අපි ඒ වෙනුවට කරන්න ඕනේ right value added paper. value added tea. ඒක කරන්න අපි බැංකුව හැටියට වෙන්න පුළුවන්. රජය ගන්නවා නම් ඒකට අපි කොහොමද සූදානම් වෙන්නේ? අපිට ණය යෝජනා ක්‍රමයක් එකට ඇති කරන්නත් පුළුවන්. එක්ස්පෝර්ට් ප්‍රොමෝට් කරන්න හැම බැංකුවම දැන් දිරිය කියනවා ඒ විදිහට කරනවා. මොකද අපි ඒකෙදි කරන්නේ රයිට් මෙන්න මේ කරන්න. හැබැයි අපි හැම වෙලෙම බලනවා ශ්‍රේෂ්ඨ හඳුනා ගැනීම, ශ්‍රේෂ්ඨ තුල තියෙන බරෝස් හඳුනා ගැනීම සහ ඒගොල්ලන්ට ස්වභාවයට එහෙම නැත්නම් ඒ රටේ පවතින වර්තමානයේ පවතින ඒ අපි කියන ඔය ප්‍රවණතා හඳුනාගෙන මූල්‍යකරණය කිරීම තමයි බැංකු කරුවන් විසින් කළ යුත්තේ. ඒතර අපි දැන් එකම කන්ටිනියු කරොත් right දැන් මේ විවිධ ණය අඳුම් කරුවන් ගැන තියෙන මේ ස්ලයිඩ් එක. එතකොට මේකේ ඊළඟ ස්ලයිඩ් එකෙන් මම පොඩ්ඩක් ඒක සාකච්ඡා කරන්නම්. ඒ වගේම තමයි මම මේකට රීඩින් මැටීරියල් එකකුත් දීලා ඇති. ණය අයදුම් කරුවන් කවුද? ලක්ෂණ එහෙම නැත්නම් අපි ඒක කොහොමද තවදුරටත් කළමනාකරණය කරගන්නේ කියන එක. එතකොට දැන් මෙතනදී දැන් මම ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන් මේ වගේ ගත්තොත් දැන් මේක සාමාන්‍ය දෙයක්. හරි? දැන් මෙන්න මේ වගේ ස්ලයිඩ් එකකින් බලාපොරොත්තු වෙන්නේ අයදුම් කරුවෝ කවුද? ඒගොල්ලෝ තවදුරටත් කොහොමද බෙදෙන්නේ? එතකොට ඒගොල්ලන්ගේ ලක්ෂණ මොනවද? ඒ කියන ටික තමයි දැන් මෙතනදී සහ ඔය මම දුන්න රීඩින් මැටීරියල්ස් වල තියෙන්නේ. හැබැයි මෙතනින් එහාට ගිය දෙයක් තමයි මම ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ණය අයදුම් කරුව ගැන කියපු ගමන්ම අපි හිතමු තනි පුද්ගලයෙක් එනවා. එතකොට තනි පුද්ගලයෙක් ණයක් ලබා ගන්නට ආවහම ඔයගොල්ලන්ගේ ඔළුවේ එන්න ඕනේ ඒ පුද්ගලයා විතරක් අරගෙන දැන් එයාගේ ලක්ෂණ ඒ ටිකම අරගෙන විතරක් නෙවෙයි. තනි පුද්ගලයෙක්ගේ ණයට සුදුසුකම් කියන චිත්‍රෙම වෙන්න ඕනේ. එයාගේ පළපුරුද්ද නැත්නම් එයාගේ වයස, සෞඛ්‍ය තත්ත්වය, එයාගේ සම්බන්ධතා, දැන් එයා ලබාගත් ණය, ණය ගෙවලා තියෙන හැටි, නැත්නම් එයාගේ පෞල් පසුබිම, කළමනාකාරීත්ව දැනුම, ඉන්ෂුරන්ස් එකක් තියෙනවද නැද්ද? අන්න ඒ ආකාරයේ චිත්‍රයක් මැවෙන්න ඕන ටක් ගාලා. ඇයි? මොකද දැන් හේතුව අපිට දැන් තනි පුද්ගල ණයකරුවගේ ලක්ෂණ කියලා නිකන් ලිස්ට් එකක් හදාගෙන ඉගෙන ගත්තා කියලා ප්‍රායෝගික තලයේ ඒක වැඩක් නෙමෙයි. දැන් මේ කියන්න යන්නේ විවිධ ණය අයදුම් කරුවෝ වුණාම දැන් අපි කියනවා ආයතනයක් සහ පුද්ගලයෙක් ගත්තාම ආයතනයක නම් අපි කියනවා separate legal personality ඒ හින්දා ආයතනයක් හොඳයි පුද්ගලයෙකුට වඩා කියලා අපි කියනවා. The company can be sue and can sue කියලා කියනවා. හැබැයි ආයෙ තව චුට්ටක් ගිහිල්ලා බැලුවාම
ඒ ආයතනේ නමින් තිබ්බට ඒක පිටිපස්සින් එක පුද්ගලයෙක් නම් මේ ඔක්කොම රන් කරන්නේ ආයි කීමෑන් රිස්ක් එකක් එතන එනවා. perpetual succession එක ඔක්කොම හරි තිබුණට එක පුද්ගලෙක් නේ කරන්නේ. ඉතින් එහෙම නැත්තම් ABC private limited කිව්වත් එකයි ABC Silva කියලා කිව්වත් එකයි. දෙකේ මට නම් වෙනසක් දකින්නේ නැහැ. අපිට legally කියන දේ වැටෙන්නේ පස්සේ. legal වෙන්න කලින් ඉස්සලා cash flow එක කරලා ඉන්න බෑ. operation එක කරලා ඉන්න බෑ. මේ කරන්නේ යාම නම් ඉස්සරහා ABC company private limited කියලා තිබ්බ කියලා මට නම් ඒකේ ලොකු value addition එකක් නැහැ. ඒතර ඔයා දකින්න ඕනේ නමට එහා ගිය ස්වභාවය. ඒතර ඒක තමයි අපි මුලින්ම දැනගන්න ඕනේ මෙතන රීඩ් කරන්න ඕනේ මේ අයිදුම් කරුවන් හඳුනා ගන්න. දැන් ඊළඟට මම කියන්නේ අයිදුම් කරුව ගැන ස්වභාවය, ලක්ෂණ, ඒ පුද්ගලයාගේ වැදගත්කම ඔක්කොම දැනගන්න එක හරි. හැබැයි ඒ පුද්ගලයා ගැන දැනගෙන අර අයිසොලේෂන් එකේ තනිව දැනගත්ත කියලා මේ ක්‍රියාදාමයේ වැඩක් නැහැ. අර මම කියාගෙන ආවේ ශේෂ්ත්‍රයේ වැදගත්. ඒ ශේෂ්ත්‍රයේ ඇතුලේ ඉන්න ව්‍යාපාර කටයුත්ත වැදගත්. ඒ කටයුත්ත කරන ණයලාභියා වැදගත්. ඒ ටික ඔක්කොම තිබිලත් ඊළඟට බලනවා ඒ ණය නිපැයුම ඒ සම්බන්ධ වෙන්නේ මොකක්ද? සුරුකම සම්බන්ධ මේ තුනම එකතු වෙච්ච ගමන්ම තමයි අර පරිපූර්ණ චිත්‍රය අපිට එන්නේ. මම මේ කියන්නේ අපි හිතමු වයස අවුරුදු 70ක් විතර තියෙන පුද්ගලයෙක් මොනවා හරි මේ කියන ශේෂ්ත්‍රයක ණයක් ලබා ගැනීමට ආවහම ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ඉල්ලනවා. අපි බැලූ බැලමටම ශේෂ්ත්‍රය හොඳයි ඔක්කොම හොඳයි. නමුත් වයස 70යි මම මේක කරන්නේ නැහැ. හැබැයි අපි නිකමට හිතුනොත් මේ පුද්ගලයා මේ ඕවර්ඩ්‍රාෆ්ට් එකක් නැත්නම් කෙටි කාල චක්‍රේ ණයක් ඉල්ලන්නේ අර අපි කියන ශේෂ්ත්‍රයක අපි කියන වැලියු ඇඩිෂන් එකක් තියෙන අපි කියන කෘෂිකාර්මික නිෂ්පාදනයක් කරලා කාගිල් ස්කිල්ස් වගේ ආයතනයකට ලබා දීලා ඒකෙන් මේ පැත්තට මුදල් ගලා යාමක් සිදු වන අවස්ථාවක තියෙන චිත්‍රයක් නම් දැන් මොකද වෙන්නේ? අපේ අර කලින් ඩිසිෂන් එක චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. වයස 70 අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? performance risk එක අපිට check කර ගන්න පුළුවන් නම් මේ නිෂ්පාදනය යන්නේ කීල්ස් එකට නම් කීල්ස් එකෙන් ඒ payment assignment එක අපිට තියෙනවා නම් අපිට අර මුලින් රිජෙක්ට් කරා කියන තත්ත්වයට වඩා අඩු අවදානමක් දැන් එන්න පටන් ගන්නවා. මම මේ කියන්නේ ඇයි? දැන් අර ස්ටෑන්ඩ් අලෝන් වාට ඩිසිෂන් එකක් ගන්නවට බෑ. තව උදාහරණයක්. NPL කස්ටමර් කෙනෙක් ඉන්නවා. ගන්න දවසේ ඉඳන් බැංකුවටත් කරදරයක් ක්‍රිබ් එකෙත් ඔක්කොම රේට්. අපිට බැංකුවට තේ එකක් බොන්නවත් අපි අද ගන්න නැහැ කියලා හිතන්නකෝ. ඒ තරම් අපි කියනවා බෑඩ්. හැබැයි ඉතින් ඒ කස්ටමර් ඇවිල්ලා අපි හිතමු යම් කිසි ගණදෙනුවක් කරන්න ගියාට පස්සේ එයා කියනවා රයිට් මට ගැටලු වුණා. මෙහෙම ව්‍යාපාරයේ පිළිබඳ ගැටලු නිසා තමයි මට මේ සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මෙන්න මේ ශේෂ්ත්‍රයක මොන හරි දෙයක් මට ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා. මට තේරෙනවා දැන් බැංකුකරුවෝ හැටියට දැන් ඕගොල්ලන්ට මට ණයක් ලබා දීමේදී මෙන්න මේ ආකාරයෙන් ලබා දෙන්න බෑ. නමුත් මම මගේ යාළුවෙක්ගේ තුන්වෙනි නැත්නම් තර්ඩ් පාර්ටි ඩිපොසිට් එකක් හැටියට යම් මුදලක් තියලා ඒකට එරෙහිව මට බැංක් ගැරන්ටියක් ගන්න. තනිකරම ප්‍රතිරූපය වෙනස් වෙනව නේද? මොකද පුද්ගලයාගේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි රිජෙක්ට් කරා. නමුත් මෙතනදී සුරුකුම අපේ උදව්වට ආවා. තර්ඩ් පාර්ටි ඩිපොසිට් එකක් අවශ්‍ය ඩොකියුමන්ටේෂන් ඔක්කොම තියෙනවා නම් කෑෂ් බෑක් ලෝන් එකක් හැටියට මට යාට දුන්නාට කමක් නැහැ. එයා NPL උනාට. මෙතෙන්දී ඒ වෙලේ මම බලනවා රයිට් මගේ රිස්ක් එක මම කෑෂ් දක්වා අවම කරලා තියෙනවා. ඒ වෙන්නේ නැත්තම් මේකෙන් මට සෙට් ඔෆ් කරන්න පුළුවන්. නමුත් අරයත් ඇත්තම යාගේ ව්‍යාපාර කටයුතු එයා දන්න බැංකුවකට එන්න ඕනේ. මේක කොට දා ගන්න නම් බැංකුවත් එක්ක ගනුදෙනු කරන්නම අවශ්‍යයි. එයා ගැරන්ටියක් කරගෙන දෙයක් කරලා ව්‍යාපාරය කරලා කෑෂ් ෆ්ලෝ එක එවලා යම් යම් ප්‍රමාණයකට ඒ නෙගටිවිටි එක හදා ගන්න පුළුවන්. ඒතර මොකද කරන්නේ? දැන් NPL customer no කියලා කිව්වට NPL customer with cash security අපි accept කරලා තියෙනවා. ඒතර මොකද්ද මම කිව්වේ? අර තුන්ගොල්ල type of credit, type of borrowers, type of securities. ඒ තුන සම්බන්ධ වෙන චිත්‍රය තමයි ආගේ decision එක. ඒකට පිටින් අර මම කිව්ව දේවල් තියෙනවා. බැංකුවේ ප්‍රතිපත්තිය, රටේ ප්‍රතිපත්තිය, ආර්ථික වර්ධන වේගය, එහෙම නැත්නම් මොන ශේෂ්ත්‍රයේද ඒගොල්ලෝ ඉන්නේ. ඒ ඔක්කොම මෙතෙන්ට එනවා. මම කියන්නේ ඒ ඔක්කොම යටත්ව උනත් එක්කෙනෙක් කරගෙන මට තනි තීරණයක් ගන්නට බෑ. ඒකයි මම මේ පැහැදිලි කරන්නේ එක එක්කෙනාගේ ලක්ෂණ. ප්‍රොඩක්ට් වෙන්න පුළුවන්, සිකියුරිටි වෙන්න පුළුවන්, බරෝ වෙන්න පුළුවන්. ලක්ෂණ අපි සාකච්ඡා කරනවා. දැනුම සඳහා. හැබැයි
තීරණ ගැනීමේදී අපි හැම වෙලේම කල්පනා කරනවා බලනවා ඒ තුනේ සංයෝජනයක් හැටියට කරලා සංකලනයක් හැටියට කරලා ඒ තුනේ එකතුවක් හැටියට ඒ ගන්න ඩිසිෂන් එකේදී එක තැනක අඩුවක් තිබුණත් තව තැනක ධනාත්මක දෙයක් නිසා ඒ අඩුව අවම කරලා අපිට පරිපූර්ණ එහෙම නැත්නම් මැනේජබල් ක්‍රෙඩිට් එකකට අපිට යන්න පුළුවන්. ඒක තමයි දැන් මේ අපි සාකච්ඡා කරේ ණය කළමනාකරණය, ණය ලබා දීමේ ශ්‍රේෂ්ඨ, නැත්නම් ණය බැංකුවක sources නැත්නම් users සහ ණය අයදුම්කරුවන් පිළිබඳ කෙටියෙන් අපි පැහැදිලි කිරීමක් කරමු. එතකොට දැන් ඒකට රීඩින් මැටීරියල් එකකුත් තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ කියව ගන්න යම් ආකාරයක ණයලාභීන්ගේ අපි කියන නෛතික ලක්ෂණ, ණයට තියෙන සුදුසුකම්, නැත්නම් ණයක් ලබා ගැනීමේදී බැලිය යුතු සාධක දේවල් එතනදී සාකච්ඡා වෙලා තියෙනවා. right. මේ වෙනකන් කතා කරපු දේවල් වල මොනවා හරි ගැටලුවක්, යෝජනාවක්, චෝදනාවක් එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ අදහස් දැක්වීමක් තියෙනවද? දැන් ඒක ඔයගොල්ලන්ට මේ විනාඩි 3ක් 4ක කාල සීමාව යොමු කරනවා. අර මේ සර්කියුලර් කම්පැනි එකක මේ එහෙම කම්පැනි එක වුණාට වැඩක් නැහැ එක්කෙනෙක් නම් ඒක ඔපරේට් කරන්න ඕක පාලනය කරන්න කියලා අන්න ඒක කොහොමද ඒක අපි ඒ කම්පැනි එක එක්කෙනෙක් පාලනය කරන්න කියලා අපිට දැනගන්න කොහොමද විදියක් තියෙන්නේ කොහොමද අපි ඒක අනාවරණය කරගන්නේ හරි මෙහෙමයි දැන් අපි හිතමු උදාහරණයකට අපි දැන් මම ඉදිරියේදී තව මේක ගොඩක් වෙලාවට පැහැදිලි වෙනවා අපි දෙවෙනි සෙෂන් එක කරනකොට අපි සාමාන්‍යයෙන් ණය ලබා දීමක් කරන්න ගියාම අපි මූලික වශයෙන්ම අපි ඒ ණය ලබා දෙන එහෙම නැත්නම් ණය ලාභියා එක්ක අපි සාකච්ඡාවට කිහිපයක් කරනවා. එතකොට ගොඩක් වෙලාවට අපි එයාගේ ප්‍රොෆයිල් එක එහෙම නැත්නම් එයාගේ කම්පැනි ප්‍රොෆයිල් එක ඒ විස්තරත් අපි ගන්නවා. දැන් උදාහරණයකට මෙන්න මේ උදාහරණෙම ගත්තොත් අපි හිතමු ABC Limited කියලා එහෙම නැත්නම් ABC Private Limited කියලා අපි තෝරගත්තොත් ඒකේ අපි ෂෙයා හෝල්ඩින් එක බැලුවොත් එහෙම නැත්නම් ඒක 95ක් ඔය අපි කියන ABC සිල්වාගේ නමට 5ක් මිසිස් සිල්වාගේ නමට තියෙන කම්පැනි එක. එතකොට දැන් ඊට පස්සේ අපි එයත් එක්ක කතා කරනවා රයිට් අපි ඩේ ටු ඩේ ඩිසිෂන්ස් කවුද ගන්නෙ කොහොමද කළමනාකාරීත්වය බෙදලා තියෙන්නේ එතකොට টপ ඩවුන් එකක් අප්‍රෝච් එකක්ද තියෙන්නේ නැත්නම් ඩවුන් ටු টপ එකක්ද තියෙන්නේ නැත්නම් කවුද ප්‍රොඩක්ෂන් එකේ මාකටිං එකේ තීරණ ගන්නෙ ඒ ඔක්කොම අපිට සාකච්ඡා කරනකොට ඒවා එළියට එන්න පටන් ගන්නවා. එහෙම නැතුව අපි දැන් නිකම්ම මෙහෙම ABC Limited එකෙන් loan proposal එකක් ආවා කියලා අපි ණය අනුමත කිරීමක් කරන්නේ. අපි ගොඩක් වෙලාවට මේ පුද්ගලයා හඳුනා ගැනීමක්, පුද්ගලයා සමග සම්බන්ධ වෙලා, ඒ ව්‍යාපාරයේ ඉන්ස්පෙක්ෂන් එකක් කරලා, ඒ ව්‍යාපාරයේ කටයුතු පිළිබඳ සෑහීමකටපත් වෙලා අපිට එතනින් හරියන්නේ නැත්නම් අපි සමහරට ප්‍රොඩක්ෂන් ෆ්ලෝ එකට ගිහිල්ලා එතනත් අපි කීප දෙනෙක් එක්ක සාකච්ඡා කරලා බලන්න පුළුවන් රයිට් මේ උඩින් කියන විස්තර මෙතනින් වෙනවද. උදාහරණයකට අපි හිතුවොත් අපේ කම්පැනි කියන එයා කියන හරි අවුරුද්දට turnover 100 million ඊ අවුරුද්දේ මෙච්චර කරා මේකේ මාසෙකට මෙච්චර කරනවා කියලා. රයිට් එතකොට ඊළඟට අපි කියනවා හරි එයා එහෙමනම් අපි කියලා බලනවා රයිට් එයා කියනෝනේ 100 million අවුරුද්දට කරනවා කියලා නම් මාසෙකට මිලියන 12මාරක් කරන්න ඕනේ. එහෙමනම් එහෙම මිලියන 8මාරක් කරන්න ඕනේ 8මාරක්. එතකොට අපි ගිහිල්ලා බලුවම ෆැක්ටරි එකට තියෙන මැෂින් ලයින් ටික එහෙම නැත්නම් තියෙන ප්‍රොඩක්ෂන් කැපැසිටි එක එහෙම නැත්නම් තියෙන ඉන්න ළමයි ප්‍රමාණය ඒ බැලුවාම ඒ නිෂ්පාදනය සහ ඒක බඳපල බලමු මිලියන 8කට යන්න බෑ. ඒක මිලියන 5යි. එහෙමනම් අපි ආයෙ ක්‍රොස් චෙක් කරන්න අයිවා කොහොමද මිලියන 8ක් කියන්නේ 5ක් නේ මෙතන පුළුවන්. ඒතර නෑ මං කියන මෙහෙම 5යි සීසන් කාලට මෙහෙම අපි අවුට්සෝස් කරනවා ඇවරේජ් එක. ඒතර ඒක උත්තරයක් තියෙනවා. පිළිගන්න පුළුවන්ද බැයිද? මං කියන අන්නේ ෆැක්ට්ස් වෙරිෆිකේෂන් එකක් යනවා හැම කරුණක් සම්බන්ධයෙන්. ඒක ටර්නෝවර් ගන්න පුළුවන්, ඒක කොස්ට් එක වෙන්න පුළුවන්, එක්ස්පෙන්සස් වෙන්න පුළුවන්, පොලි අනුපාත ඉන්ට්‍රස්ට් රේට් එක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම කල්පනාකාරීත්වය සම්බන්ධයෙන්. එතකොට එහෙමනම් ඒ විදිහට කරනකොට අපි දන්නවා රයිට් මේක පිටිපස්සේ ඉන්නේ ABC සිල්වද එහෙම නැත්නම් ABC සිල්වන් මිසිස් සිල්වද එහෙම නැත්නම් තවත් තුන්වන පාර්ශවද. ඒතර ඒකදී අපි දැනගන්නවා රයිට් කවුද සෝල් ඩිසිෂන් මේකර්. මම මේ කියන්නේ ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කියන එක නෙවෙයි. දැන් ABC සිල්වා තනියම ඉල්ලුවත් ABC සිල්වා මැජොරිටි එකක් තියෙන කම්පැනි ඕනර්ෂිප් එකක් තියෙන ගත්තත් ඒ දෙකේම ඩිසිෂන් මේකර් එකයි. හැබැයි ලීගල් පැත්තට ගියාට පස්සේ මේකෙදී ලෝන් එක ගෙවන්නේ නැහැ. එහෙම තත්ත්වයකදී නෛතික භාවය පිළිබඳ ප්‍රශ්නයකදී අපිට කම්පැනි එකට එහෙම නඩුවක් දාන්න පුළුවන්. හැබැයි එතන වටිනාකම තියෙන්නේ ඒ කම්පැනි එක සතුව ඇසෙට් රෙකෝඩ් වෙලා තියෙනවා. නැත්තම් කම්පැනි නමට තියෙනවා ඇසෙට්ස් මොකුත් නැත්තම් ඔක්කොම තියෙන ABC සිල්වාගේ නමට නම් ඒක තුන්වෙනි පාර්ශවයක්. නම් තර්ඩ් පාර්ටි මොගේජ් එකක් හැටියට යනවා. ඊට වඩා බෙටර් ABC සිල්වාට තනි පුද්ගල ණයක් දෙන එක. මොකද එයාගේ ප්‍රොපර්ටි එකක් අපිට ක්ලීන් නැත්තම් පරාට යන්න පුළුවන් අවස්ථාවක් එන එක.
උත්තරේ පැහැදිලිද? හොඳටම පැහැදිලි වුණා සර්. thank you. තව එකක් තියෙනවා අර මේ කියන්න. NPL කස්ටමර් කෙනෙකුට කෑෂ්බැක් ලෝන් එකක් දෙන්න කීයද සර්? දැන් කිව්වා වගේ සර් කිව්වා වගේ ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් තත්ත්වය තමයි මේ ඒක ප්‍රශ්න නැහැ සිකියුරිටි එක හොඳින් දෙන්න පුළුවන් කියලා. නමුත් අර එක බැංකුවේ මේ ක්‍රෙඩිට් පොලිසි එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්ද? පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයකට ගත්තොත් මම වැඩ කරන බැංකුව ගත්තොත් නේෂන් ට්‍රස්ට් බැංක් එකේ අපි NPL කස්ටමර් කෙනෙකුට මොනවා හරි පහසුකමක් දෙනවා නම් කෑෂ්බැක් ඇඩ්වාන්ස් එකක් උනත් එහෙම නැත්නම් නන් කෑෂ්බැක් එකක් උනත් ඒක අපි කියනවා උපරිමය කියන්නේ අපි කියනවා හෙඩ් ඔෆිස් ක්‍රෙඩිට් කමිටි ලෙවල් එකටම එස්කලේට් කරන්න ඕනේ. ඒක බ්‍රාන්ච් මැනේජර්ටවත් රීජනල් මැනේජර්ටවත් DGM ටවත් බෑ. ඒ අපේ බැංකුවේ පොලිසි එක. මොකද අපි පුළුවන් තරම් ඒක ඩිස්කරේජ් කරනවා. මම මේ කියාගෙන ආවේ දැන් එහෙම කෙනෙකුට දෙන්න බෑ කියන කතාව නෙවෙයි දෙන්න පුළුවන් හැබැයි රිගරස් ටිකක් අමාරු කියන ක්‍රමවේදයක් කරහා තමයි අපි දෙන්න යන්නේ. ඒක දෙපැත්තකින් හොඳයි. මොකද කස්ටමර් උනත් දන්නවා රයිට් මට ලේසි නැහැ. NPL උනාට පස්සේ කෑෂ්බැක් ලෝන් එකක් හරි ගන්න. බැංකුවේ පැත්තෙත් අපි දකිනවා රයිට් අපි පුළුවන් තරම් කස්ටමර්ස්ලා NPL ලෙවල් එකට නොදා තියා ගන්න ඕනේ. මොකද ඒකත් බැංකුවට හොඳ නැහැ. ඒ වගේ කෙනෙකුට අපිට උදව් කරන්න බෑ කියලා. අර නමුත් ඒකෙදී අපි බෑ කියලාවත් අයින් කරලවත් නැහැ. මම කිය ක්‍රෙඩිට් කෝල් එක ගන්න හැකියාවක් තියෙනවා කියන එක තමයි එතෙන්දී පැහැදිලි කරේ. ලක්ෂික ප්‍රශ්නයක් අහනවා. Particular business registered under specific business purpose and requesting a bank loan for totally different purpose. What are the areas bank should look at? Right. එතනද උදාහරණයක් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මෙන්න මෙහෙම අපි right මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අපි හිතමු දැන් අපි රෙජිස්ටර් වෙලා තියෙනවා. අපි හිතමු අපි කරනවා ලීස් බිස්නස් එකක් අපි කියමු මෙටල් quarry right එතකොට ගල් වලක් ගල් කඩලා මේවා කරලා අපි හිතමු මොනවා හරි ඔය කන්ස්ට්‍රක්ෂන් කම්පැනි වලට දෙන්නේ. ඒතර මට මෙටල් quarry එකකුත් තියෙනවා. ඒ වගේම මට රොක් එකකුත් තියෙනවා. පර්මිෂන් තියෙනවා. වෙඩි බේත් පර්මිට් තියෙනවා. ඔක්කොම කස්ටමර් කෙනෙක්. දැන් මම ඒක කර ඉන්නවා. එතකොට දැන් ඒක කර ඉන්න ගමන්ම ඒ කස්ටමර් මං ගාවට ඇවිල්ලා කියනවා මට දෙන්න මේ දවස්වල දැන් ඔය ප්‍රොපර්ටි කතන්දරේ හින්දා මම කියන්නේ ප්‍රොපර්ටි මාකට් එකත් හොඳට යන තත්ත්වයක් තියෙනවා. ඒතර මට STL එමෙත ණය චක්‍රීය ණයක් දෙන්න මට ඉඩම් අරන් සංවර්ධනය කරලා විකුණන්න. දැන් ඇත්තටම කතා ගත්තොත් රයිට් මෙයා එක්ස්පර්ට් කෙනෙක් වෙන්න පුළුවන් මෙටල් quarry එහෙම නැත්නම් මෙටල් ඩස්ට් පාටිකල්ස් එතකොට ඒවා මේ නෙගෝෂিয়েට් කරලා අරන් විකුණන. සෝ ඒක හොඳටම හොඳයි. දැන් මේක ටිකක් වෙනස්. මේක වෙනස් වෙච්ච ගමන්ම දැන් අපිට බෑ කියන එක නෙවෙයි. දැන් අපිට තේරෙනවා නම් මෙයාගේ තියෙන ව්‍යාපාරික දැනුම ඇති අලුත් ව්‍යාපාරෙ නැත්නම් අලුත් ප්‍රොපොසිෂන් එකට යන්න. එතකොට සමහරවිට අපි බලනවා රයිට් මේක වෙනම ව්‍යාපෘතියක් හැටියට බලලා ඒක කරන්නේ කොහොමද? ඒකට මොකද්ද තියෙන කළමනාකාරීත්වය? ඒක කොහොමද වෙළඳපොළ පිළිබඳ මාකටිං කවුද කරන්නේ? එතකොට ඒක සම්බන්ධයෙන් අපි ගත්තොත් බ්ලොක් අවුට් කරලා අපි විකුණන්නේ ECPN ක්‍රමයකටද නැත්නම් බැංකුත් එක්ක සම්බන්ධ වෙලා නේද? ඒතර අපි වෙනම ඒක ව්‍යාපෘතියක් හැටියට සලකලා බලනවා. සලකලා බලලා අපිට සුදුසු නම් ඒ ණය ලබා දීම කරන්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි කියන්න පුළුවන් රයිට් දැන් ඔයා කරනවා අපි හිතමු මෙටල් quarry එහෙම නැත්නම් transaction අපි ඔය කියන විදිහට එයා කරනවා construction related එකක්. හැබැයි එයා හොටෙල් එකක් දාන්න ඉල්ලුවොත් සමහරවිට අපිට කියන්න බලන්න නෑ. මොකද ඔයාගේ තියෙන ඒ පරිචය එහෙම නැත්නම් ව්‍යාපාරික දැනුම අතෙන්ට සුසුකම් ලබන්නේ. ඒක නිසා අපි එතෙන්ට ණයක් ලබා දෙන්නේ නෑ කියන උත්තරය අපිට කියන්න පුළුවන්. දැන් ඒකෙදි අර මම කියනවා වගේ දැන් මේ දැන් කරන ව්‍යාපාරයට පරිබාහිර වෙච්ච ව්‍යාපාරික ප්‍රපංචයක් එයාගෙන આવොත් ඒක කරන්නෙම නෑම කියලා කියන්න බෑ. ඒ සඳහා දැනුම සහ ඒ සඳහා යාට වත්කම් එහෙම නැත්නම් එයාගේ අපි කියන සුරකුම් resources තියෙනවා නම් වෙන කට්ටිය දාලා දැන් අපි උදාහරණ ගමුකෝ මෙටල් quarry එකක් කරන කෙනෙක් ඉන්නවා. ඉතාලම හොඳින් කරනවා එයා කියනවා මම මේ 3 star hotel එකක් මිරිස්සේ හදන්න මම ලෝන් එකක් කියලා. ඒකට මම වෙනම ජෙනරල් මැනේජර් කෙනෙක් වෙනම මාකටිං ටීම් එකක් වෙනම මැනේජ්මන්ට් එකක් ඒක දාලා කරනකොට මට දැන් මිලියන 150 අවශ්‍ය වෙන්නේ. ඒකෙන් මිලියන 50ක් මට නැහැ මිලියන 100ක් මම දානවා. මම වැඩේ කරලා ඉවරනම් මෙතන මිලියන 50 තමයි මට අවශ්‍ය වෙන්නේ ෆිනිෂින් වලට කියලා. හොඳ බිස්නස් ප්‍රොෆෙෂන් එකක්. දැන් මෙයා මෙටල් quarry එක කරා කියලා එක්ස්පීරියන්ස් නැම කියලා අපි මේක බෑ කියන්නේ නැහැ. මොකද මේ සඳහා දැනුම තියෙන සන්නද්ධ වෙච්ච පිරිසක් එයා හයර් කරන මෙන්න මේ විදිහට. ඒක තමයි බිස්නස් ප්‍රොපෝසල් එක.
දැන් ඒකේ තියෙන කොන්දේසි වලට යටත් අපි දෙන්න පුළුවන්. අපි කියනවා රයිට් මැනේජර් ජෙනරල් මැනේජර් හයර් කරන්නේ බැංකුව දැනුවත්. බැංකුවේ ඒ ඉන්ටර්විව් පැනල් එකේ ඉන්න ඕනේ. හරි එහෙම නැත්නම් මුළු සියලුම කෑෂ් ෆ්ලෝ එක අපිට එන්න ඕනේ. එහෙම නැත්නම් ජෝන් කීල්ස් වගේ කට්ටියකට මේක මැනේජ්මන්ට් එක දෙන්න ඕනේ අවුරුදු 3කට. ඔන්න කොන්දේසි. එහෙම දීලා අපිට කරන්න බෑ කියලා එකක් නැහැ. කරන්න අපිට පුළුවන්. දැන් එතනදී ඕනම දෙයක් අපි බලනවා. දැන් ඉස්සරහට පැහැදිලි වෙයි අපි අර දෙවෙනි කොටස කරනකොට ඒ අදාළ පුද්ගලයෙකුගේ ව්‍යාපාරික දැනුම, ඒ කියන්නේ බිස්නස් මැනේජ්මන්ට් ඉවලුවේෂන් එකට අමතරව අනිත් ටිකත් බලනවා. පරිසරය පිළිබඳ නැත්නම් මූල්‍ය, තාක්ෂණික, පරිසර මේ ආර්ථික වෙළඳපොළ ඒ හැම ශක්්‍යතාවයක්ම හරියන්නත් ඕන. දැන් වෙළඳපොළ එහෙම නැත්නම් යාගේ මැනේජ්මන්ට් ශක්්‍යතාවය අඩු වුණාට ඒක වෙන විදිහට වහගන්න පුළුවන් නම් ඉතුරු ඔක්කොම ඕකේ නම් අපි ඒක ගෝ එකක් හැටියට සලකලා බලන්න පුළුවන්. ලක්ෂික හරි නේද? right. අපි දුලිප් ප්‍රශ්නයක් අහනවා can we get a third party deposit or other asset as a security? අඩාද yes අපිට කරන්න පුළුවන් දුලිප්. ඒ කියන්නේ දැන් third party deposits කියන එක අර මම ඉස්සෙල්ලා කිව්වා straight away අමාරු වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට දැන් මම ණය මුදලක් ගන්න යනකොට මම මගේ ස්පවුස් ගේ ඩිපොසිට් එකක් අරගෙන කරනකොට තියෙන ක්‍රමවේදය හා මම මගේ යාළුවගේ ඩිපොසිට් එකක් අරගෙනකොට තියෙන ක්‍රමවේදය චුට්ටක් වෙනස් වෙන්න පුළුවන්. ඇයි? දැන් මම මේ ඩිපොසිට් එක ගේනකොට බැංකු කරුවාට තියෙන යුතුයකමක් කාගේ ඩිපොසිට් එකක්ද ඔයා ගේන්නේ? මගේ ස්පවුස් ගේ එහෙම නැත්නම් මගේ සන් ගේ එහෙම නැත්නම් මගේ ෆාදර් ගේ මදර් ගේ ගත්තොත් ක්ලෝස් රිලේටිව්. ප්‍රශ්නයක් දෙකක් අහලා ගැටුම් අඩුයි ඒ නිසා ගන්න පුළුවන්. මං හිතුවා තුන්වෙනි පාර්ශවයක් කෙනෙක්ගේ. එතකොට එයා බලන්න රයිට්. ඇයි යා ඒ ඩිපොසිට් එක මට දෙන්නේ? කැමැත්තෙන්ද දෙන්නේ? එයාට තියෙන ප්‍රතිලාභය මොකක්ද? මොකද ටෙක්නිකලි මට ඕන විදිහට ඒක අරගෙන ලෙටර් ඔෆ් සෙට් ඔෆ් එක ගත්තාම කරගන්න පුළුවන්. නමුත් අපි පොඩි එතිකලි අපි බලනවා මොකද්ද මේ දෙන්න තියෙන සම්බන්ධතාවය. බිස්නස් රිලේෂන්ෂිප් එකක් තියෙනවද? මොකද ඒක දැනගන්න හොඳ. මොකද අපි දැනුවත්ව අපි දන්නවා මේ මෑත කාලේනව යම් සිද්ධ වෙලා තිබුණා. තුන්වෙනි පාර්ශවයේ ඩිපොසිට් එයාගේ දැනුමකින් තොරව අස්සන් අරගෙන සල්ලි අරගෙන මෙයා පුද්ගලයා යනවා අරයා දන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ අර අපි ඔපරේෂනල් රිස්ක් එකකුත් එතන තියෙන නිසා වැඩි හොඳට අපි ප්‍රශ්න ටිකකට යෝජනා කරනවා. එහෙම නැත්නම් එයාත් එක්ක හම්බවීම. එයා දැනුවත් වීම. ඒ සිග්නේචර්ස් අපි ඉස්සරහා ගැනීමක්. එහෙම නැත්නම් අපේ කෑෂ්බැක් ලිමිට් එකක් මාක් කරාට පස්සේ එයාට ඊමේල් හෝ වෙනත් මාර්ගයෙන් දැනුවත් කිරීමක්. දේවල් ආරක්ෂාව සඳහා කරන අවස්ථා තියෙනවා. මොකද ප්‍රශ්න ටිකක් ඔයගොල්ලන්ට හරිම සන්තෝෂයි. දැන් ඔයගොල්ලෝ අර ඒ විදිහට මේ ඉන්ටරැක්ටිව් වෙන විදිහට ඒ ප්‍රශ්න අහනකොට මොකද ඉතුරු අයට ඒක දැනුවත් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපි මේක ඇප්ලයි කරන විදිහ නැත්නම් මේක භාවිතා කරන විදිහ අපි තව චුට්ටක් ඉදිරියට ඉගෙන ගැනීමක් මේ සම්බන්ධයෙන් කරන නිසා. තාම මොනවා හරි ගැටලු තියෙනවද? සර් third party mortgage එකේදී මේ third party ගත්තාම මේ කරාටේ එක්සිකියුෂන් එකේදී ගැටලුවක් වෙනවා වගේ මතකයක් දෙනවා. එහෙම එකක් තියෙනවද? ඔව් එහෙම එකක් තියෙනවා. දැන් අපි third party cash වගේ ගත්තොත් නම් ඒ ප්‍රශ්නේ නැහැ. ඒක letter of set off එකකින් අපිට මේ කියන්නේ උසාවි නියෝගයක් හෝ මොනවා දෙයක් ආවේ නැත්නම් අපිට ඒක කරලා කරගන්නට පුළුවන්. නමුත් අපි හිතමු තුන්වන පාර්ශවයේ ප්‍රොපර්ටි එකක් ගත්තොත් දැන් අර අපි ඔය අහපු අර කම්පැනි එකම ගමු. දැන් කම්පැනි එක ABC private limited කියන එකේ දෙන ලෝන් එකට ABC සිල්වා කියන පුද්ගලයාගේ ප්‍රොපර්ටි ගත්ත ගමන් මේක third party වෙනවා. දැන් උසාවි ගියාට පස්සේ නිසි පරිදි ගෙවන්නේ නැහැ කියලා අපිට පළවෙනිම ඉෂුව එක තියෙන්නේ ඒක ඕන් නැති නිසා එහෙම නැත්නම් කම්පැනි ඕන් ප්‍රොපර්ටියක් නොවෙන නිසා අපිට ලිටිගේෂන් එකකදී කරාටේ රයිට්ස් එක්සිකියුට් කරන්න බෑ බැංකුවට. එහෙමනම් බැංකුව යන්න ඕන ඩෙට් රිකවරි එහෙම නැත්නම් මෝගේජ් ඇක්ෂන් කියන රිකවරි ප්‍රොසීජර් එකට යනවා. එතනදී වෙන්නේ ගොඩක් කාල සීමාවක් ගන්නවා පරාටේ වලට වඩා එකක් ඔන්න ලීගල් ප්‍රොසීඩින්ග්ස් වල ඩිලේ එකක් වෙනවා එක. අනිත් පැත්තෙන් තුන්වන පාර්ශවයේ වෙච්ච ගමන්ම එයා උසාවිය හරහා ගියාම උසාවියේදී අපි යම් ආකාරයක ඒ කියන්නේ අර 150ට වඩා වැඩිද එහෙම නැත්නම් ඩිරෙක්ට්ලි මේකෙන් ප්‍රතිලාභ ලැබුවද අන්න ඒ කියන කාරණා බලලා තමයි උසාවියේදී තීරණය කරනවා මේ තුන්වන පාර්ශවයේ ප්‍රොපර්ටියක් ගැනීම නිසා බැංකුවට යම්කිසි සහනයක් තියෙනවද කියලා. මොකද උසාවි දැනට හම්බෙලා තියෙන තීරණ එක හෝ දෙක එකක් බැංක් එකට ෆේවරබල් ඇවිල්ලා තියෙනවා එකක් කස්ටමර්ට ෆේවරබල් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ තුන්වන පාර්ශවයේ ප්‍රොපර්ටි එකක් කියන එකක් අර තරම් සොලිඩ් නැහැ. ගැටලු විය හැකි අවස්ථා තියෙනවා. අපි ඒක එන්ෂුවර් කරන්න ඕනේ ඒ තුන්වන පාර්ශවයේ නැත්නම් ඩිරෙක්ටර් කියන පුද්ගලයා ඒ ආයතනයෙන් ප්‍රතිලාභ ලැබීම නැත්නම් ඒ ආයතනයේ තියෙන සියලු දේවල් කළමනාකරණය කරන්න යාගේ භාවිතාව එහෙම නැත්නම් එයාගේ වගකීම
නැත්නම් එයාගේ අනුදැනුම යටතේ වෙන්නේ අන්නේ කාරණා ටිකක් අපි එස්ටැබ්ලිෂ් කරන්න ඕන උසාවියක. ඒතර කියන තරම්ම පහසු නැහැ නැත්නම් යෝග්‍ය නැහැ තුන්වෙනි පාර්ශ්ව ප්‍රොපර්ටි. හැබැයි සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බහුතරයක් ගත්තොත් ඔය අපි කියන ඕන් ප්‍රොපර්ටි එහෙම නැත්නම් ගොඩක් අය කැමති නැහැ කම්පැනි හදලා කම්පැනි ට්‍රාන්ස්ෆර් කරන්න. ඒක තුන්වෙනි පාර්ශ්වය හැටි යන්නේ. ඉතින් අපි එතකොට අපිට අර ඒක නොකරත් බෑ කරලත් බෑ. ඉතින් අපි රිස්ක් එකක් අරගෙන තමයි අපි මේ වගේ දේවල් කරන්නේ. මොකද ඉතින් අපි නඩු ගියත් ඔයගොල්ලෝ දන්නේ නැති සෑහෙන කාල සීමාවක් ගියාට පස්සේ තමයි තුන්වෙනි පාර්ශ්වයේ නැත්නම් ප්‍රොපර්ටි එකක් රියලයිස් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි උපරිම try කරනවා මේක පුළුවන් නම් ට්‍රාන්ස්ෆර් කරගන්න. එහෙම නැත්නම් ඕන් පාටි දෙන්න. නැත්නම් ඒ ඉදම අයිති පුද්ගලයාගේ නමට ණය ලබා දෙන්න අපි උත්සාහ ගන්න. විශේෂයෙන් ඒ හේතුව ඒ කාල සීමාව එහෙම නැත්නම් ඒ රිකවරි ප්‍රොසීජර් එක හරිම lengthy. නැත්නම් tedious process එකක්. ඉතින් එතකොට අපිට ණය මුදල ගන්නවට වඩා ඒක රිකවර් කරගන්න වැඩි කාර්යයක් වැඩි වේදමක් cost එකක් දරන්න සිද්ධ වෙනවා. හරියට හරි සම්පත් කියනවා many banks are reluctant to open third party. isn't it? Yes, you are correct. මොකද දැන් ඒ හේතු මෙන්න මේ මම කියපු කාරණා. මොකද එකක් තමයි third party වෙච්ච එක මම පරාටි principle එක අපිට නැති වෙනවා. පරාටි rights අපිට නැති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ mortgage bond action එහෙම නැත්නම් money recovery වලට ගියාට පස්සේ මොකද වෙන්නේ? අපිට ලොකු කාලයක් ගත වීම සහ උසාවියේදී සමහර වෙලාවට බැංකුවට අපි කියනවා බැංකුවට නිකන් පිළිගැනීම එහෙම නැත්නම් බැංකුව පැත්තට නෙගටිව් එකක් ඍණාත්මක තීන්දුවක් එන අවස්ථා ඉදිරියේ විය හැකියි. ඒතර ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඒක රිලැක්ටඩ් නැත්නම් අපි අකමැති නමුත් සමහර අවස්ථාවන් වලදී කළ යුතුයි. මොකද අපි දැන් ඔය කිව්වට දැන් අපි මේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ගණිතන කරනවා නම් ওই ප්‍රශ්නේ අපිට එන්නට පටන් ගන්නවා. right වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවද? right එතකොට එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. අද අපි මම වැඩි කාලයක් ඇත්තටම ඔයගොල්ලොත් එක්ක ගත්තේ මේ මූලික වශයෙන් යම් ආකාරයක දැනුමක් එහෙම නැත්නම් අපි මේ කරන්නේ මොකද්ද කියන දේ පිළිබඳ අදහසක් දෙන්නත් ඒ වගේම ණය කළමනාකරණය කියන සබ්ජෙක්ට් එක පිළිබඳ යම් ආකාරයක දැනුමක් එහෙම නැත්නම් මූලික පෙරවදනක් ලබා දෙන්නටත් ඒ වගේම තමයි මට අර ඕන වුණා දැන් අපි ඔක්කොම එකට එක ඔන් බෝඩ් කරගන්න. ඒ කියන්නේ අපි හැමෝම එකම තලයකට එන්න ඕනේ කියන අදහස තමයි මම පුණුපුණා කිව්වේ. මොකද දැන් හරි හොඳයි ඔයගොල්ලෝ ප්‍රශ්න අහනවා. දැන් ඒක තමයි අපි දිගින් දිගටම යා යුත්තේ. එතකොට තමයි දැන් නැත්තම් මේක අර නිකන් one way traffic එකක් වගේ. මම කියනවා දැන් මම ගෙදර ඉඳන් රෙකෝඩ් කරලා එවුවත් ඒක ප්‍රමාණවත් වෙනවනේ එහෙම වුණොත්. ඊට වඩා දැන් මේකෙදි යම් ආකාරයක මමත් ඉගෙන ගන්නවා, ඕගොල්ලොත් ඉගෙන ගන්නවා. එතකොට අපි අනිත් ප්‍රශ්න අහන ගමන් ඉතුරු 50 ගානක් ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ දෙයකට අපි හැමෝම සූදානම් වෙන්න. මොකද ප්‍රශ්න අහනවා, ඒකට වෙලා යනවා, එහෙම කියලා ඉවරලා ගැටලුවක් කරගන්න එපා. මොකද සිලබස් එක කවර් කරනවා කියන එක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. නැත්තම් අර අපිට එහෙම එකකුත් තියෙනවනේ. අපි මේ ටික ඉක්මනට කරගන්න ඕනේ. එතකොට එහෙම නැත්තම් අපිට මේ සිලබස් එක ඉවර කරගන්න බෑ. එහෙනම් ප්‍රශ්න ආඩුවෙන් අහන්න. එහෙම එකක් නැහැ. ඇත්තම concept එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. මොකද නැත්තම් මේ මම දෙන note එක කොහොමද ඔයගලන්ට මම ඉගන්වුවත් නැත්නම් කියවලා තේරුම් ගන්න පුළුවන්. වැඩි වැදගත් වෙන්නේ මෙතනින් එන ප්‍රායෝගික තලයේ ප්‍රශ්න. මොකද මම හැම වෙලේම කියනවා වගේ දැන් මෑත කාලීනව ප්‍රශ්න පත්‍ර බැලුවොත් හැම වෙලේම තියෙන්නේ ඇප්ලිකේෂන් එකක්. එහෙම නැත්නම් කොහොමද ප්‍රායෝගික භාවිතාව. ඒතර ඒ ප්‍රායෝගික භාවිතාව කියන තැනට අපි රෙඩි වෙලා නැත්නම් ඇත්තටම අපිට මේවට උත්තර දෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න කීපයක් ඒ ප්‍රායෝගික භාවිතාව. right? දැන් එතකොට දැන් සමාජලාවට ඇයි තුන්වෙනි පාර්ශවයේ මේ දේපල ලබා ගැනීමට බැංකුකරුවන් මැලිවන්නේ ඇයි? කෙටියෙන් කරුණු පැහැදිලි කරන්න. දැන් මේ ප්‍රශ්නේ විභාගය අහන එක. right? එතකොට දැන් ඒ දුලි ඇහුවා ඒ අහපු නිසා දැන් ඕගොල්ලන්ට ආව අදහසක් right. ඔන්න පරාටේ rights නැති එක. ඊට පස්සේ දැන් අරකට ලීගල් ප්‍රොසෙස් එක කාල සීමාවක යන එක. ඊට පස්සේ උසාවියෙන් අපිට හරිය තියෙන ඒකට දෙපැත්තටම දෙන්න පුළුවන් එක. එතකොට එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශ්ව ප්‍රොපර්ටි එකක් වගේ දුන්නාට පස්සේ ඒ බරෝ වගේ තියෙන කමිට්මන්ට් එක ඔබ්ලිගේෂන් එක අඩු වෙන එක. දැන් බලන්න මේ ප්‍රායෝගික දේවල් අපි කතා කරපු නිසා තමයි ඒගොල්ලෝට ඕගලන්ට කිව්වේ. ඒත් විභාගයක එකපාර දුන්නා නම් සර් කියන්නේ නැහැ මේ මොකද්ද මේ අහලා තියෙන්නේ එක්සැමිනර්ටත් මොකද්ද ඒ පිස්සු කියලා. ඉතින් අපිත් මොනවා හරි නේ. ඒත් ඒ වෙලාවේ අපි වෙන මානසිකත්වයක. දැන් එහෙම නෙවෙයි. දැන් අපි මේ ප්‍රශ්නය අහුවා. දැන් ඊළඟ පාර අපි තවත් ඊට වඩා වෙනස් වෙච්ච දෙයක් අපි සාකච්ඡා කරනවා. හරි? අන්න ඒ විදිහට අපි පුළුවන් තරම් මේ මාස 4-5 පුළුවන් තරම් ඉන්ටරැක්ටිව් වෙන විදිහට මේක ක්‍රියාත්මක කරමු. මොකද එතකොට අර අහන ප්‍රශ්න සහ අහන්න නැති අයට ඒ දෙකොල්ලට මේක බෙනිෆිට් එකක් වෙන හින්දා. එතකොට දැන් ඊළඟ කොටසට අපි ගියොත් ණය අපි දැන් type of borrowers ගැන තමයි මේ සාකච්ඡා කරලා ඉවර කරේ. type of credit කියන එක ගත්තොත් මම මූලික වශයෙන්ම අද ඉස්සරහා කියන්නේ
අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගමු ඊට පස්සේ ඊළඟ සතිය අපි කන්ටිනියු කරමු. අපි දැන් මෙතනදී දැන් මේ කරන්න හදන්නේ ණය වර්ග රාශියක් තියෙනවනේ. ණය නිපෙවුම් දැන් අපි ගිහිල්ලා ගත්තොත් දැන් බැංකුවකින් ඇහුවොත් 20ක් 30ක් 50ක් 100ක් ඕන තරම් තියෙන්න පුළුවන්. නමුත් අපිට එහෙම තිබුණට ඒක ඇත්තට වැදගත් වෙන්නේ නැහැ. මම කියාගෙන ආවේ දැන් අපි ඉන්න ශේෂ්ත්‍රය මොකද්ද? එහෙම නැත්නම් අංශය මොකද්ද? ඒකේ ඉන්න පාරිභෝගිකයෝ කවුද? පාරිභෝගිකයන්ගේ ලක්ෂණ මොනවද? ඒගොල්ලන්ගේ ණය අවශ්‍යතාව මොනවද කියලා දැන් අපි හඳුරගෙන ඉවරයි. අපි හඳුරගෙන ඉවර වෙලා අනිත් පැත්ත ඇල්ල බලනකොට බැංකුවේ මට තියෙන එකේ ඉන්න 100ට තියෙනවා ණය නිපෙවුම් ටික. දැන් මට එතන ඊට තව ලොකු කතන්දරයක් කරනවා. ඒවා තෝර ඉන්න මේ අවශ්‍ය දෙයක කියලා. එහෙම බෑ. ඒක අවම කරන්න තමයි මෙන්න මේ වගේ දෙයක් අපි කරන්නේ. ණය නිපෙවුම් තිබුණට ඒකට උඩට ගිහිල්ලා අපි බලනවා. නිකන් මැක්‍රෝ පර්ස්පෙක්ටිව් බලනවා. හරි. මේ ටික මට වර්ගීකරණය කරන්න පුළුවන්. මේක කොටස් 6-7කට කඩාගත්තොත් අන්න මට අර 50-60 මේවා ප්ලග් කරන්න පුළුවන් එක තැන් වලට. එතකොට මට ටිකක් ලේසි. නැත්නම් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඔක්කොම දියලා හරි. එයා කාර්ක ප්‍රාග්ධනයක් ඕනේ ගියාම දැන් මම බලනවා කාර්ක ප්‍රාග්ධනය ආරයි නේ තියෙනවා. කෙටි කාලින චක්‍රේ OD තියෙනවා, PDCs තියෙනවා, ෆැක්ටරින් තියෙනවා, ඉම්පෝට් ලෝන් තියෙනවා, TR ලෝන් තියෙනවා. දැන් මම දන්නේ මේ මනුස්සයට මොකද්ද මේ දෙන්න තියෙන්නේ කියලා. දැන් මට ටිකක් අමාරුයි. හැබැයි නමුත් මම කියනවා රයිට් මෙයා කාර්ක ප්‍රාග්ධන, මෙයා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනි පුද්ගලයෙක්. ඒතර මෙයා මෙන්න මේ වගේ වැලියු ඇඩිෂන් එකක් කරන්න ආන්නේ. එතකොට දැන් මට චුට්ටක් ලේසි නේද? එහෙමනම් මෙයාගේ තියෙන මොනවද මේ කාර්ක ප්‍රාග්ධන? OD එකක් හොඳයිද? ස්ටීල් එකක් හොඳයිද? ෆැක්ටරින් එකක් හොඳයිද? PDC එකක් හොඳයිද? දැන් මට පොඩ්ඩක් ඒ හතර තියෙන කාර්ක ප්‍රාග්ධන නැහැ. දැන් මම අනිත් ටික අමතක කරලා කාර්ක ප්‍රාග්ධන ඇතුළට යනවා. කාර්ක ප්‍රාග්ධන අසර කියලා කියනවා මම හරියට වගේ මොනවද? ණය හිමියෝ, තොගය, ණය ගැතියන් රයිට්. එහෙනම් මේ ණය ගැතියන් පිළිබඳ ප්‍රශ්න. මොකද ණය ගැතියන් වලට තියෙන මොකද්ද හොඳම? ෆැක්ටරින් තියෙනවා, ඉන්වොයිස් ඩිස්කවුන්ට් තියෙනවා, postage check discount තියෙනවා, bill discount දැන් හතරකට ලැබු කරගත්තා. රයිට්. එහෙනම් වැඩිම හොඳ මොකද්ද? කාගිල්ස් තරින් එහෙනම් අපි ෆැක්ටරින් එකක් කරමු. දැන් ටක් ගාලා අපි රිස්ක් එක මිටිගේට් කරලා ඔක්කොම කරලා එයාටත් උපසිතල වැඩේ ඉවරයි. එහෙම නැත්නම් මම මේම ගිය 100ක් විතර දෙනවා මම බලන රයිට් ලේසිම දේ OD නේ. OD එකක් දෙමු නේ. හැබැයි OD එක මිස්මැච් එකක්. OD නෙවෙයි උත්තරේ. ඇයි? නමුත් අපි OD තෝරගත්තේ කාර්ක ප්‍රාග්ධනයේ මුළු ණය අපේ තියෙන ඔක්කොම 50කටක් තියෙනවා. ලේසිම දේ OD කස්ටමර්ත් කැමති OD එකක් දෙන්න. හැබැයි ඔන්න රිස්ක් එක මිටිගේට් කරේ. ගත්ත ගමන් එයා OD අරගෙන performance කරොත් හොඳයි නැත්නම් අපි බලන් ඉන්න OD limit එක තියාගෙන. එයාට සල්ලි එනවා එයා සමහර OD එක අඩු කරන්නේ නැතුව ආයෙ business එක කරනවා. OD එක අපි කියනවා hardcore වෙනවා. ඇයි හරි විදිහට වර්ගීකරණය එහෙම නැත්නම් හරි විදිහට මැච් කරලා දුන්නේ. දැන් අන්නේ දේ කරන්න පහසු වෙන්න අපි මොකද කරන්නේ? මූලික වශයෙන්ම ණය වර්ගීකරණය ණය ටික කොටස් වලට අපි කඩා ගැනීමක් කරනවා. ඍජු වක්‍ර. හැටියට අපි මේවා වෙනම ඊළඟ සතියේ සාකච්ඡා කරනවා. දැන් direct and indirect කියලා. අපිට කැලියට කඩා ගන්නවා. අපේ මුළු loan book එකම product එහෙම නැත්නම් ණය products එක ඔක්කොම direct lending, indirect lending කියලා කඩන්න පුළුවන්. ඊළඟ ණය දෙන්න පදනම් වෙච්ච හේතු මත. right? එතකොට දැන් මේක අපි දෙන්නේ මොන හේතු නිසාද? මේක අපි කියන asset based එහෙම නැත්නම් මේක workflow cash flow based එහෙම නැත්නම් මේක project based කියන්නේ ඒ විදිහට අපි කඩා ගන්නට පුළුවන්. ණය කාල පාරාසය. දීර්ඝ කාලින, මධ්‍ය කාලින, කෙටි කාලින කියලා අපිට කඩා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. විශේෂ පාරිභෝගික කාණ්ඩ. ඒ කියන්නේ මේක මයික්‍රෝ ෆයිනෑන්සින්ද, මේක SMEද, මේක කන්සියුමර්ද, මේක ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින්ද කියලා අපිට කොටස් වලට කඩා ගන්න. මේ නැත්නම් සින්ඩිකේෂන්ද? හරි ඒ විදිහට. විශේෂ හේතු මත අර මම කියනවා ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් හැටියට දෙන එකක්. නැත්නම් මේක ලීසින් හයර් පර්චේස් හැටියට දෙන එකක්. ඒ විදිහට. ප්‍රාග්ධන අවශ්‍යතා. කට්ටියට කැපිටල් කැපෙක්ස් හැටියට දෙනකොට මේකට මම දෙන්නේ ලීසින්ද, මේකට දෙන්නේ ලෝන්ද, නැත්නම් මේකට දෙන්නේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් මොනවා හරි ඒ වගේ arrangement එකක්ද එහෙම. අන්තර්ජාතික වෙන්න. මේ කියන්නේ ට්‍රේඩ් ෆයිනෑන්සින් වගේ දේවල්. ඒතර මේ විදිහට දැන් අපි ඉදිරියේදී එක සාකච්ඡා කරමු කොටස් වලට කඩාගෙන මම කරන්නේ දැන් මේක 8කට මම මේම කරුවා දැන් ඕගොල්ලන්ටත් මීට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් කඩා ගන්න පුළුවන්. හානියක් නැහැ. මේ කරන්නේ අර අපේ බැංකින් බුක් එකේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට්ස් ටික අපිට පහසු වෙන විදිහට කොටස් වලට කඩා ගන්නවා. ඇයි මේ කොටස් වලට කඩාගත්තේ? අර පැත්තෙන් මගේ ඉල්ලන්නේ කොටස්. දැන් අපි හිතමු මේ ශේෂ්ත්‍රය තුල මේ අංශය තුල මෙන්න මේ පාරිභෝගික කාණ්ඩය මේ වගේ ගණදෙනුවක එහෙම නැත්නම් ඇක්ටිවිටි එක යෙදෙන එක්කෙනෙක් කියලා දැන් මට අර පැත්තෙන් සමරයිස් කරලා එවනවා. එහෙම දීපු ගමන් මේ පැත්ත මම මැච් කරනවා රයිට්. මේ ඉන්න කාර්ක ප්‍රාග්ධන මෙයා එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් එහෙම නැත්නම් මෙයා වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් කරන එක්කෙනෙක්ගේ කෙටි කාලීන අවශ්‍යතාවයක් කියලා ආපු ගමන් මම ටක් ගාලා මේ ටික ඔක්කොම බලලා රයිට් මට මේ ඔක්කොම ඕනේ නෑ. මට දෙන්න කෙලිම කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය තියෙන එකක් දෙන්න. ඔන්න ඒකට ફોකස් කරා. එහෙම නැත්නම් මෙයා කියනවා රයිට් මම නිෂ්පාදනයේ එක්ස්පෝර්ට් බේසිස් අන්න. එහෙනම් මට දෙන්න අන්තර්ජාතික එක්ස්පෝර්ට් පැත්තට මම යන්නේ පැකින් ක්‍රෙඩිට් එකකට මම යන්නේ. රයිට්. එහෙම නැත්නම් මෙයා කියනවා මට එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් දෙක මට ඉම්පෝර්ට් කරන්න ඕනේ සීඩ්ස්. LC බේස් කරලා කරනවා
එක්ස්පෝර්ට් LC වලින් මම ආපහු යවනවා අන්න. එහෙනම් අන්තර්ජාතික වෙළඳ ඉම්පෝර්ට් අන්තර්ජාතික වෙළඳ එක්ස්පෝර්ට්. ඔය තියෙන මේ දෙක සම්බන්ධ කරලා දෙන්න මෙතෙන්. අන්නේ කාර්යභාරය කරන්නට තමයි අපි මෙතනින් එහාට සූදානම් වෙන්නේ. right. දැන් එහෙම කියන ගමන්ම අද දවසේ ටික මම ආපහු සමරයිස් කරලා මොකද අපි අදට නතර කරමු. ඊළඟ සතියේ එතනින් එහාට පටන් ගමු. ඒතර මූලික වශයෙන්ම අපි අද සාකච්ඡා කරේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් නැත්නම් ණය කළමනාකරණය කියන එක අපි මුලින්ම ස්කේල් අපි ස්කෙච් එකක් හදාගත්තා, මැප් එකක් හදාගත්තා සෙග්මන්ට් 4කට කඩලා. section 1, section 2, section 3, section 4. ඒතර section 1 කියන එක තමයි අපි සති 4ක් හෝ 5ක් අපි ඉදිරියට කටයුතු කරන්න කියලා සාකච්ඡා කරා. ඒකෙදි මම කිව්වා මගෙන් වෙන්න ඕන කාර්යභාරය කොහොමද? අපේ ස්ටඩි ප්ලෑන් එක කොහොමද? ඕගොල්ලන්ගෙන් වෙන්න ඕන ප්ලෑන් එක කොහොමද? ස්ටඩි ප්ලෑන් එක කොහොමද කළ යුත්තේ? ඒතර මම කාරණා 4ක් කිව්වා. ඒ 4 විදිහටම විභාගේ නම් පාස් වෙන්න පුළුවන්. අපි අන්තිම අවස්ථාව වෙනකන් ඉන්නේ නැහැ. අපි අද ඉඳන් කරන විදිහට කරගෙන ගිහලා අතරමැදදී මොනවා හරි අවශ්‍යතාවයක් වුණොත් මැදතැනකින් අල්ලගෙන විභාගේ පාස් වෙමු. ඊළඟට මම කිව්වා ඕගොල්ලන්ට මේ කරන ක්ලාස් රූම් එකේ කරන දේට වඩා චුට්ටක් එහාට ගිහිල්ලා අපි හැමදාම නැත්තම් අපි ෆයිල් එකක් ඕපන් කරගෙන මේ ඉගෙන ගන්න දේවල් වලට රිලේටඩ් ආටිකල්ස් අපි කපලා කරලා අයින් කරලා තියාගෙන පුළුවන් විදිහට අපි දැනුම වර්ධනය කරගමු. මොකද බියොන්ඩ් ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියන එක තමයි මම මේ සාකච්ඡා කරේ. ඊට පස්සේ අපි පටන් ගත්තා මූලික වශයෙන්ම ණය කියන්නේ මොකද්ද? ණය කළමනාකරණය කියන්නේ මොකද්ද? බැංකුවල අපි සාකච්ඡා කරොත් කොහොමද මුදල් ගලා එන්නේ? කොහොමද මුදල් ගලා යන්නේ? බැංකුව ණය ලබා දෙන ශේෂ්ත්‍ර මොනවාද? බැංකුව ණය ලබා දෙන පුද්ගලයන් මොනවාද කියන දේ කෙටියෙන් සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරන ගමන් මම ඔයගොල්ලන්ට කිව්වා ඒකට අදාළ රීඩින් මැටීරියල්ස් ටිකක් තියෙනවා. ඒක නිදහසේ කියවලා තවදුරටත් අදහසක් ගන්න කියන එක. ඊට පස්සේ අපි ණය නිපැයුම කියන එකේ මූලික හඳුනා ගැනීම එහෙම නැත්නම් කොටස් වලට වර්ගීකරණය කියන තැනට කතා කරලා අද දවසේ කොටස સમાપ્ત කරන්නයි මේ සූදානම් වෙලා ඉන්නේ. එතකොට අමාලි ප්‍රශ්නයක් අහනවා. ඔව් අමාලි. ඉතින් මේගොල්ලෝ අදම මේක රෙකෝඩින් එක මම හිතන්නේ අප්ලෝඩ් කරන එකක් නැහැ. යම්කිසි සතියක් හෝ දෙකක් ඇතුළත මේ හැම ලෙක්චර් කෙනෙක්ගේම අපි මේ කතා කරන ප්‍රසන්ටේෂන්ස් රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරනවා. ඔයගලන්ට ඒකත් පස්සේ රිෆර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට මොනවා හරි දැන් අපි එච්චර වෙනකන් ඉන්න ඕනේ නෑ. අද දවස් ඇතුළත මොනවා හරි වෙච්ච දෙයක් තිබුණොත් එන සතියේදී අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඇන්ජලා කියනවා yes they said they will do it on Wednesday. අපි මමත් මතක් කරන්නම්. මොකද කලින් නම් අපිට සතියක් දෙකක් ගියා. අපිට ඒක මුලින්ම කරගන්න තිබුණොත් හරි ලේසි. මොකද එතකොට ඔයගොල්ලෝ ආයෙ සති දෙක තුනක් යනකොට ඔක්කොම අමතකයිනේ. right එතකොට ඒක නිසා අපිට මූලික වශයෙන් මේ සතිය තුලද බලා ගන්න තිබ්බොත් ඒක හොඳයි. මම ඒ රිමයින්ඩර් එක දීගෙන යන්න. එහෙමනම් මම හිතනවා අද යම් ආකාරයකට අපිට යම්කිසි හඳුනා ගැනීමක් නැත්නම් බේස් එකක් කරගන්න පුළුවන් වුණා කියලා. අපි ඒ චේතනාවෙන් එහෙම නැත්නම් ඊළඟ සතියේදී අපි තව චුට්ටක් මේක පැහැදිලි කරගෙන මේ කොහොම හරි මාස 4-5 තුලදී අපි උපරිමයක් දෙගොල්ලන්ටම වින් වින් වෙන තත්ත්වයක් තුළ මේ පැන්ඩමික් සිටුේෂන් එකකදී වින් වින් තත්ත්වයක් තුළ කරගන්නට උත්සාහයක් ගමු. එhmenan අද මාත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ඉදිරි සතිය කරදරයක් නැති සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දවස කොහොමද අපි මේවා කරගන්නේ කියලා. විශේෂයෙන් ඕගොල්ලෝ ගණිතනු කරනකොට ගණිතරුකාර බවෘතුත් එක ගැටලුව වැඩි නිසා මම ඕගොල්ලන්ට හැමෝටම සුබ නැත්නම් නිරෝගීමත් සතිය ප්‍රාර්ථනා කරනවා. මම ඊළඟ සතියේදී අපි සුපුරුදු වෙලාවට හම්බෙමු. බොහොම ස්තුතියි.